අයිබෝන් ඔබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා අද නේ දුලපතකොටම හොඳයි අපේ වාණිජ්‍ය පන්තිය වීඩියෝ පාඩම් මාලාවෙන් අද මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ 2015 දෙසැම්බර් ඕගොල්ලෝගේ O level exam paper එක සාකච්ඡා කරන්න මේ paper එකේ පළවෙනි paper එක එහෙම නැත්නම් කිටි paper එක තමයි අද සාකච්ඡා කරන්නේ හරි මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් විභාගයට බලපාන ඉතාමත්ම වැදගත් කාරණාවක් ගැන පුංචි කාලයක් අරගෙන මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් විභාගයට යනකොට හැමෝම කියනවා අපිට ස්ට්‍රෙස් අපිට හරි ආතතියයි අපි කොහොමද විභාගෙ ලියන්නේ ස්ට්‍රෙස් එක නැති කරගන්න ක්‍රම කියලා දෙන්න. ඉතින් මම අද බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් ටිප්ස් දෙකක් වගේ පැහැදිලි කරලා දෙන්න. තාමත් කෙටි කාලෙකින්. හරිද? ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අපිට ස්ට්‍රෙස් ෆ්‍රී එක්සෑම් එකක් ලබා ගන්න කියලා. හරිද? මගේ අකුරු නම් එච්චර ලස්සන නැහැ. අපිට පුළුවන් විදිහට ලියන්න. පළවෙනි එක තමයි හොඳින් පාඩම් කිරීම. හරිද? හොඳින් පාඩම් කිරීම. එතකොට දැන් මේ ස්ට්‍රෙස් එක නැති කරන්න තියෙන මූලිකම සහ ප්‍රධානම ක්‍රමය තමයි හොඳට පාඩම් කිරීම. මොකද මේකෙන් වෙන්නේ අපි ස්ටඩි කරාට පස්සේ අපි පාඩම් කරාට පස්සේ හොඳට අපි ඉගෙනගත්තු දේවල් නැවත මතක් කරමින් පාඩම් කරාට පස්සේ මනසට සිතුවිල්ලක් යනවා දරුවනේ අපි දැන් පාඩම් කරලා ඉන්නේ අපි දැන් විභාගයට සූදානම් කියලා සිතුවිල්ලක් නිතැතින්ම මනසේ තුල ඇති වෙනවා මෙන්න මේ සිතුවිල්ලත් එක්ක අපිට අර විභාගෙදී ඇති වෙන්න පුළුවන් ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ආතතිය ඇති වෙන්නේ නැහැ ඒක පළවෙනි කාරණාව හරි වැදගත් අපි හොඳින් පාඩම් කරනවා කියන කාරණාව. ඉතින් එහෙනම් දැන් ඔබට කාලේ තියෙන විභාගෙට පාඩම් කරන්න දැම්මම පාඩම් කරන්න. මොකද හේතුව හොඳට පාඩම් කරාට පස්සේ කිසිදු ස්ට්‍රෙස් එකක් නැතුව අපිට විභාගෙට යන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. හරිද? එතකොට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කියලා මම අදහස් කරන්නේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සැපයීම සහ ඒවයි පිළිතුරු සාකච්ඡා කරන. මෙතනදී අපිට කොටස් දෙකක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර. හරි. විභාග ප්‍රශ්න පත්‍ර අපි ඒවට කියනවා past papers කියලා කියන්න පුළුවන් නේ past papers. නේද? past papers අපේ අතීතයේ තිබිච්ච ප්‍රශ්න පත්‍ර. ඊළඟ එක තමයි ආදර්ශ ප්‍රශ්න පත්‍ර. ඒ කියන්නේ model papers අපි කියලා කියන්නේ model papers. හරිද? MODEL model papers. එතකොට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා අපට ස්ට්‍රෙස් එක නැති වෙනවා. ඒක නැති වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරනවා. දැන් අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් කරනකොට කරන්න ඕන මෙහෙමයි. අපි ඒ පේපර් එක කිටි පේපර් එකක් නම් අපිට ප්‍රශ්න 40ක් නම් පිළිතුරු සපයන්න තියෙන්නේ. දැන් මේ අපේ අද අපි සාකච්ඡා කරන මාතෘකාව වගේ. එහෙනම් ඔබට පැයක කාලයක් හිමි වෙනවා. ඔබ පැයක කාලයක් අරගෙන මේ ප්‍රශ්න 40ට පිළිතුරු සපයන්න. ඒ වගේම දෙවෙනි පේපර් එක කරනකොට ඒකේ තියෙන විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදේශ අනුව අපි ඒකට පිළිතුරු සපයන්න ඕනේ. මොඩල් පේපර් එකක් එහෙම නැත්නම් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් කරත් මේ වැඩේ කරන්න ඕන මෙහෙම තමයි. හරිද? මේකෙන් කොහොමද අපිට ස්ට්‍රෙස් එක නැති වෙන්නේ? පළවෙනි කාරණාව තමයි මේකෙන් අපිට වාසියක් වෙනවා. ඒ කියන්නේ අපිට ටයිම් එකට එහෙම නැත්නම් ඒ කාල රාමුව තුලදී අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපීමේ අපිට ඔන්න අවස්ථාව හිමි වෙනවා. අපි මනස හදා ගන්නවා පැයක කාලයක් ඇතුළත මේ ටික ඔක්කොම නිවැරදිව අපි කරගන්නට ඕන කියලා කෙටි පේපර් එකක් නම්. එහෙම කරාට පස්සේ අපිට කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මේ පැයේ කාලයක් ඇතුළත මට මේ ප්‍රශ්න 40ට පිළිතුරු සපයා ගන්න පුළුවන් කියලා. අන්න ඒ කොන්ෆිඩන්ස් එක ඇති වුණාට පස්සේ ඔබට විභාගෙදී කිසිම ආතතියක් ඇති වෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණා. මොඩල් පේපර් එකක් වුණත් එහෙමයි පසුගිය ප්‍රශ්න පත්‍රයක් වුණත් කතාව කොහොමම තමයි. ඊළඟ කාරණාව තමයි මේ ප්‍රශ්න පත්‍ර කිරීමේ තව වාසියක් තියෙනවා. දැන් ප්‍රශ්න පත්‍ර ඔබ හරියට කාලය අරගෙන ප්‍රශ්න පත්‍රේ ලියලා පිළිතුරු සපයලා ඊට පස්සේ නිවැරදි කරගන්නවා ඔබ විසින්ම. මේ වගේ වීඩියෝ එකක් බලලා එහෙම නැත්නම් ගුරුවරයෙක්ගෙන් අහගෙන නේද? ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු ටික මාක් කරගන්න. අන්න මාක් කරගත්තට පස්සේ අපට තව කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. මට 40න් 38ක් මගේ හරි. ඒ කියන්නේ මම පළවෙනි පේපර් එක ඕකේ.
මම හොඳට සූදානම් වෙලා තියෙන්නේ. අනේ ඒ වගේ අදහසක් ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දැන් පේපර් එකක් කරලා සමහර ප්‍රශ්න වැරදිනා. මොන ඒරියා එකේද මට වැරදිලා තියෙන්නේ? මොන පාඩම්ද මට වැරදිලා තියෙන්නේ කියලා අදහසක් මට ඇති කරගන්න පුළුවන්. එතකොට මම එහෙනම් මෙන්න මේ ඒරියා එක ටිකක් පාඩම් කරන්න ඕන තමයි. මේ ටිකට මම පොඩ්ඩක් තව මහන්සි වෙන්න ඕන. ආදි වශයෙන් කියලා ඉවෙලා මට පුළුවන් මොකද්ද? විභාගයට හරියට සූදානම් වෙන්න අඩුපාඩුකම් ටික සකස් කරගෙන. මට ওই ටික තමයි කියන්න උමනාකම තියෙන්නේ. එහෙනම් මේ ටික කතා කරාට පස්සේ අපි යමු දැන් 2015 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නට. දැන් අපි 2015 ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යන්නේ. හරි. පහත් සදාන් සිද්ධිකරේ අවධානය යොමු කරමින් අංක 1 සිට 5 දෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ. සිද්ධියක් මේ අවස්ථාවේදී දීලා තියෙන්නේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ අත්දැකීම් බහුල ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගෘහණියක වන කරුණාවති තම පවුලේ සමාජිකයන්ට නැවුම් එළවලු ලබා දීම සඳහා තම ගෙවත්තේ එළවලු වගා කරන්නීය. ඇගේ දියණිය වන සමාධි පිපිඤ්ඤා සහ තක්කාලි වලට දැඩි රුචිකත්වයක් දක්වයි. කරුණාවති පවුලේ පරිභෝජනයට ප්‍රමාණවත් එළවලු තබාගෙන අතිරික්තය අසල සති පොලෙහි වෙළඳුන්ට විකුණා ලාභ ලබයි. එතකොට මේක බොහොම පොඩි සිද්ධියක් අපට දීලා තියෙනවා. ඇත්තට ලොකු අමාරු සිද්ධියක් නොවේ අපට හරියට තේරෙනවා. පළවෙනි ප්‍රශ්නය මෙම සිද්ධියේ ඇතුළත් වන මිනිස් අවශ්‍යතාවයක් සහ ඊට අදාළ උවමනාවක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙන්නේ. එතකොට මොකක්ද මේකේ තියෙන මේ සිද්ධියේ තියෙන මිනිස් අවශ්‍යතාවය. එතකොට මෙතන බලන්න මෙයා එළවලු වගා කරන්නේ. එළවලු වගා කරන්නේ මොකකටද? කන්නනේ. එහෙනම් ආහාර තමයි අවශ්‍යතාවය. ඊළඟට මෙතන උවමනාවන් දෙකක් පිළිබඳව මේ සිද්ධියේ තියෙනවා පිපිඤ්ඤා සහ තක්කාලි. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් උවමනාවන් දෙකක් තමයි පිපිඤ්ඤා සහ තක්කාලි. එහෙනම් අපිට ප්‍රශ්නය අහන්නේ මෙම සිද්ධිය ඇතුළත් වන මිනිස් අවශ්‍යතාවයක් සහ ඊට අදාළ උවමනාවක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. එහෙනම් පළවෙනි කොටස එන්න ඕන අවශ්‍යතාවය ආහාර. එහෙනම් ආහාර කියන එක ඉස්සෙල්ලා තියෙද්දි මේක තක්කාලි ආහාර කියන එක වැරදි. තක්කාලි කියන්නේ උපනාවක් නේ. මුලින් එන්න ඕන අවශ්‍යතාවයක්. එහෙනම් ඒක වැරදි. දැන් අපි පිපිඤ්ඤා තක්කාලි කියන එක ගත්තත් මුලින්ම උවමනාව දීලා තියෙන. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් මෙන්න මේ දෙකෙන් එකක් තමයි අපට තෝරගන්න තියෙන්නේ. ආහාර කියන අවශ්‍යතාවය ගැන අපි කිව්වා ඒක හරි. පිපිඤ්ඤා කියන්නේ උවමනාවක්. එහෙනම් මෙන්න මේක තමයි නිවැරදි පිළිතුර එන්නේ. අපි ඊළඟ උත්තරේ බැලුවොත් ආහාර හා සෞඛ්‍ය එකත් වැරදි නේ. කිසිම සම්බන්ධයක් නැහැ සෞඛ්‍ය කියන එක. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර අංක 2. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. ඉහත සිද්ධිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට සිද්ධි 4ක් දීලා තියෙනවා අපිට මේ ප්‍රකාශ 4ක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රකාශය කරුණාවති ඍජු නිෂ්පාදනයේ පමණක් යෙදේ. ඒක වැරදි. මොකද හේතුව ඍජු නිෂ්පාදනය කියන්නේ Tamanට අවශ්‍ය කරන දේවල් Taman විසින්ම නිෂ්පාදනය කර ගැනීම කියන එක. එතකොට කරුණාවති Tamanගේ අවශ්‍යතාවය සඳහා විතරක් නොවේ. එයාට අතිරික්තයකුත් තියෙනවා. ඒ අතිරික්තය වෙළඳ පොළට ඉදිරිපත් කරනවා කියලා කියනවා. එහෙනම් ඍජු නිෂ්පාදනයේ පමණක් නොවේ එයා යෙදෙන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක කරුණාවති වක්‍ර නිෂ්පාදනයේ පමණක් යෙදේ. ඒකත් වැරදි. වෙළඳ පොළට විතරක් ඉදිරිපත් කරන්න නෙවෙයිනේ එයා මේක නිෂ්පාදනය කරන්නේ නේද? එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. කරුණාවති ඍජු හා වක්‍ර නිෂ්පාදනයේ යෙදේ. මෙන්න මේක නිවැරදි නේද? කරුණාවති ඍජු හා වක්‍ර නිෂ්පාදනයේ යෙදේ. යා ඍජු නිෂ්පාදනයත් කරනවා. ඒ කියන්නේ තමන්ගේ පරිභෝජනයටත් ගන්නවා. ඒ වගේම අතිරික්තය වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. එහෙනම් තුන්වෙනි එකට උත්තරේ වෙන්න ඕනේ අංක 3. අපි හතරවෙනි එක පොඩ්ඩක් බලමු. කොයි එකටත් හතරවෙනි පිළිතුර සමාධි වක්‍ර නිෂ්පාදනයේ යෙදේ නැහැ. සමාධි කියන්නේ මොකක්වත් නැහැ. සමාධිය එහෙම නිෂ්පාදනයක් කරනවායි කියලා නෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ අංක 3වෙනි උත්තරේ. හරි. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. මෙම සිද්ධිය සඳහන් වන කරුණාවතිගේ ව්‍යාපාරයේ අවස්ථාවක් වන්නේ. උතර මෙයාගේ ව්‍යාපාරයේ තියෙන ව්‍යාපාරික අවස්ථාවක් වන්නේ කියලා තමයි අහන්නේ. අපිට උත්තර 4ක් දීලා තිනවා. පළවෙනි ප්‍රකාශය කරුණාවති කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් ලබා ඇති අත්දැකීම්. ඒක වැරදි. මොකද හේතුව අත්දැකීම් ලබා තිබීම ව්‍යාපාරික අවස්ථාවක් නොවේ. එය ව්‍යාපාරික ශක්තියක්. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක කරුණාවති ගෘහණියක් වීම නෑ. ඒක අදාළ වෙන්නේම නෑ. ගෘහණියක් වීම සහ මේ වගා කටයුතු අතර සම්බන්ධයක් නැහැ. තුන්වෙනි එක කරුණාවතිට විශාල ගෙවත්තක් තිබීම නෑ. විශාල ගෙවත්තක් තිබීම කියන උත්තරේ කොහොමත් වැරදි. මොකද මේ
සිද්ධියේ විශාල ගෙවත්තක් සම්බන්ධව සටහනක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම එහෙම සිද්ධියේ විශාල ගෙවත්තක් තියෙනවා කියලා තිබ්බත් ඒක ව්‍යාපාරික අවස්ථාවක් නොවේ. ඒ ව්‍යාපාරයට ශක්තියක් කියන කාරණාව. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. එහෙනම් පළවෙනි 1 2 3 කියනම පිළිතුරු තුන වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ කරුණාවතීගේ නිවස ආසන්නයේ සති පොලක් පැවතීම. මොකද ඒක අපිට අභ්‍යාසයේ දීලා තියෙනවා. මේ සිද්ධියේ දීලා තියෙනවා කරුණාවතීගේ නිවස ආසන්නයේ තියෙන සති පොලේ තමයි මෙයා වෙළඳ කටයුතු කරන්න කියලා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 4. මොකද එයාගේ නිවස ආසන්නයේ සති පොලක් පැවතීම කරුණාවතීගේ ව්‍යාපාරයට ලොකු ව්‍යාපාරික අවස්ථාවක්. එනේ නිසා තමයි ඒක නිවැරදි. හරි. දරුවනේ අපි දැන් 4 වෙනි ප්‍රශ්නෙට යමු. මෙම සිද්ධිය සඳහන් වන සති පොල ගැන අහන්නේ. පළවෙනි එක රාජ්‍යාංශයේ තෘතීය නිෂ්පාදන ව්‍යාපාරයකි. ඒක වැරදි. සාමාන්‍යයෙන් රාජ්‍යාංශයේ නොවේ සති පොලවල් තියෙන්නේ. එහෙනම් මෙන්න මේ 1 2 කියන උත්තර දෙකම වැරදි. හැබැයි කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. සමහර සති පොලවල් තියෙනවා ප්‍රාදේශීය සභාවලින් පවත්වාගෙන යනු ලබන. එතකොට අපිට රාජ්‍යාංශය කියලා කියන්න පුළුවන්. නමුත් සමස්තයක් විදිහට ගත්තාම රාජ්‍යාංශයේ නොවේ සති පොලවල් පවත්වාගෙන යන්නේ පෞද්ගලික වෙළඳ සංගම් වලින්. ඒ නිසා මෙන්න මේ රාජ්‍යාංශය කියන කොටස තියෙන නිසා අපිට මේ 1 2 කියන උත්තර දෙක අයින් කරන්න පුළුවන්. බැහැර කරන්නට පුළුවන්. අපි දැන් 3 වෙනි 4 වෙනි උත්තර දෙක බලනවා. මේක පෞද්ගලික අංශය කියලා තියෙන නිසා ඔන්න දැන් 3 4 කියන දෙකෙන් එකක් තමයි අපිට තෝරගන්නට තියෙන්නේ. කොහොමත් 1 2 පිළිතුරු දෙක වැරදි. ඊළඟට එහෙනම් මෙතන තියෙන ඊළඟ වචනේ තමයි පෞද්ගලික අංශයේ ප්‍රාථමික නිෂ්පාදන ව්‍යාපාරයකි. අනිත් එකේ තියෙනවා පෞද්ගලික අංශයේ ද්විතීයික නිෂ්පාදන ව්‍යාපාරයකි. එහෙනම් මෙතන අපිට කන්සිඩර් කරන්න ඕන සලකා බලන්න ඕන මූලික සාධකය තමයි මොකක්ද ප්‍රාථමික අංශයේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. අනිත් එක මොකක්ද ද්විතීයික අංශයේ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන්නේ කියන එක. දරුවනේ ප්‍රාථමික අංශයේ නිෂ්පාදන ව්‍යාපාරයක් කියන එකේ අදහස් වෙන්නේ බොහෝ විට කෘෂිකාර්මික නිෂ්පාදන ව්‍යාපාර. ඒ වගේම ද්විතීයික නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ අපි කාර්මික අංශයේ නිෂ්පාදනය. කියන්නේ ගොඩාක් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා කරන ලබන නිෂ්පාදන තමයි මෙන්න මේ ද්විතීයික අංශය කියලා අපි කියන්නේ. එහෙනම් දැන් සතිපොලට ඉදිරිපත් කරන්නේ මෙතන කරුණාවතී Tamanගේ ගෙවත්තේ වවන එළවලු. ඒක කෘෂිකාර්මික නිෂ්පාදනයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේක කෘෂිකාර්මික කියන ප්‍රාථමික නිෂ්පාදන ව්‍යාපාරයක්. මෙතන අහන්නේ සතිපොල ගැන. සතිපොල එතකොට සතිපොලේ අලෙවි කරන්නේ ගොඩක් වෙලාවට ඔය ගෙවල් මට්ටමින් එහෙම නැත්නම් ගොඩක් දුරට ගෙවතු වගාවල් වල තියෙන දේවල් ඒ වගේම වගා කටයුතු වලින් එන අස්වැන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කෘෂිකාර්මික නිෂ්පාදන කාර්මික නිෂ්පාදන සතිපොලවල් වල විකුණන්නේ නැහැ. ටීවී රේඩියෝ පොළවල් වල විකුණන තියෙන ඕගොල්ලෝ දැකලා නැහැ නේද? අන්න එහෙනම් මේකට උත්තරේ එන්න ඕන මේ සතිපොල පෞද්ගලික අංශයේ ප්‍රාථමික නිෂ්පාදන ව්‍යාපාරයක කියන පිළිතුර. ඒ කියන්නේ 4 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕන අංක 3. හරි. අපි දැන් යනවා 5 වෙනි ප්‍රශ්නයට. මෙම සිද්ධිය සඳහා නිෂ්පාදිත බෙදා හැරීමේ ක්‍රියාවලිය නිවැරදිව දැක්වෙන පිළිතුර. පළවෙනි එක කරුණාවතී පාරිභෝගිකයා. මේක වැරදි. කරුණාවතී කෙලින්ම ගිහිල්ලා පාරිභෝගිකයන්ට විකුණන්නේ නැහැනේ. දෙවෙනි එක සතිපොලේ වෙලෙන්දා පාරිභෝගිකයා. ඒකත් වැරදි. මොකද හේතුව සතිපොලේ වෙලෙන්දාට එළවලු ලැබෙන්නේ කරුණාවතීගෙන්නේ. එහෙනම් කරුණාවතී කියන සාධකයක් මෙතෙන්ට තියෙන්න ඕන. කරුණාවතී කියන ෆැක්ටර් එක එහෙම නැත්නම් ඒ චරිතයත් මේකට තියෙන්න ඕන මේ වෙලඳාම සම්බන්ධ ක්‍රියාවලියේදී. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. තුන්වෙනි එක කරුණාවතී සතිපොලේ වෙලෙන්දා පාරිභෝගිකයා. අන්න ඒක හරි. කරුණාවතී සතිපොලේ වෙලෙන්දාට දෙනවා. ඊට පස්සේ සතිපොලේ වෙලෙන්දා තමයි පාරිභෝගිකයන්ට විකුණන්නේ. එහෙනම් ඒක නිවැරදි. අපි 4 වෙනි උත්තරේ නිකන් බැලුවොත් එහෙම සතිපොලේ වෙලෙන්දා සිල්ලර වෙලෙන්දා පාරිභෝගිකයා. ඒක වැරදි. මොකද සතිපොලේ වෙලෙන්දා සිල්ලර වෙලෙන්දාට විකුණලා නැවතත් සිල්ලර වෙලෙන්දා පාරිභෝගිකයට විකුණන දෙයක් නොවේයි වෙන්නේ සතිපොලකදී. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර 5 වෙනි ප්‍රශ්නෙට 3 වෙනි පිළිතුර. හරි. අපි යනවා 6 වෙනි ප්‍රශ්නයට. වැඩිහිටියන් සඳහා විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කිරීම කියලා මොකක් හරි ස්ටේට්මන්ට් එකක් දීලා තිනවා ඉන්වර්ටඩ් කමා ඇතුලේ. මෙම ප්‍රකාශයෙන් හැඟවෙන ව්‍යාපාර පරිසරය කුමක්ද? උත්තර 4ක් තියෙනවා. 1 ආර්ථික පරිසරය, 2 දේශපාලන පරිසරය, 3 සමාජ හා සංස්කෘතික පරිසරය, 4 තාක්ෂණික පරිසරය. අපි බලමු ආර්ථික පරිසරය. ඒ උත්තරේ වැරදි. මොකද හේතුව ආර්ථික පරිසරයට අයත් වන්නේ මොනවද? රටේ තියෙන මිල මට්ටම, උද්දමනය, සේවා නියුක්තිය, විදේශ විනිමය අනුපාතිකය, බැංකු පොලි අනුපාතිකය වගේ දේවල් තමයි මෙන්න මේ ආර්ථික පරිසරයට අයත් වන්නේ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ බලමු දේශපාලන පරිසරය. ඒකත් වැරදි. දේශපාලන පරිසරය කියන්නේ රටේ දේශපාලන අධිකාරී විසින් ගන්න ලබන දේශපාලනික තීන්දුව හා තීරණ කියන
එහෙනම් ඒකත් වැරදි. තුන්වෙනි එක සමාජ හා සංස්කෘතික පරිසරය. මෙන්න මේක හරි. වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ දිනයක් ප්‍රකාශයටපත් කිරීම වගේ දේවල් සමාජ හා සංස්කෘතික සාධක විදිහට තමයි සැලකන්නේ. එහෙනම් මේ උත්තරේ තමයි හරි වෙන්න ඕන. අපි හතරවෙනි උත්තරේ බලමු තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය කියන උත්තරෙත් වැරදි. මේ තාක්ෂණික පරිසරයෙන් අදහස් වෙන්නේ යම්කිසි ආයතනයක නැත්නම් යම්කිසි රටකට තොරතුරු තාක්ෂණය සහ වෙනත් තාක්ෂණික දැනුම භාවිතාවට ගන්නවා කියන කාරණාව. එනම් 1 2 කියන 4 කියන උත්තර වැරදි. නිවැරදි පිළිතුර වෙන්න ඕන අංක 3 සමාජ හා සංස්කෘතික පරිසරය කියන එක. හරි, අපි 7 වෙනි ප්‍රශ්නෙට යනවා. සංජීව දිසානායක සහ ධම්ම දිසානායක විසින් දිසානායක සහෝදරයෝ නමින් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මෙම ව්‍යාපාරයේ සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. එතකොට සංජීවයි ධම්මික, සංජීව දිසානායක සහ ධම්මික දිසානායක කියන දෙන්නා දිසානායක සහෝදරයෝ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවා. හරිද? එහෙනම් ඒ ආරම්භ කරන ව්‍යාපාරය සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තමයි තෝරන්න තියෙන්නේ. එක කේවල ස්වාමී ව්‍යාපාරික. ඒක වැරදිනේ. දෙන්නෙක් ඉන්නකොට කේවල ස්වාමී වෙන්න බෑනේ නේද? එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. අනිවාර්යයි. ඒක හරි. මොකද හේතුව මම දැන් පසුගිය ප්‍රශ්න පත්‍ර ගණනාවකම මේ ප්‍රශ්නේ තිබ්බා. අපි ඒව සාකච්ඡා කරා. මම අදත් ඔයගොල්ලන්ට කියනවා නම් තනි පුද්ගල ව්‍යාපාරයක් හරි හවුල් ව්‍යාපාරයක් හරි ඒ අයිතිකරුවන්ගේ නම් වලින් නොවන වෙනත් නමකින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ලබන සෑම අවස්ථාවකදීම මේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥාව පනත යටතේ අදාළ පළාත් සභාව තුල ලියාපදිංචි කරන්නට ඕන. එහෙනම් දෙවෙනි ප්‍රකාශය හරි. ඊළඟට තුන්වෙනි ප්‍රකාශය මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඒක වැරදි. අනිවාර්ය වේ කියලා අපි දැන් උඩින් කියවනේ. හතරවෙනි එක මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ ව්‍යාපාරයට නීතිමය පුද්ගල භාවයක් ලැබේ. ඒකත් වැරදි. මොකද හේතුව නීතිමය පුද්ගල භාවයක් ලියාපදිංචි කරා කියලා ව්‍යාපාර නාමය ලියාපදිංචි කරා කියලා අනිත් පුද්ගල ව්‍යාපාර වලට සහ හවුල් ව්‍යාපාර වලට හිමි වෙන්නේ නැහැ. එහෙනම් මේක නිවැරදි පිළිතුර 7 වෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර. දැන් අපි 8 වෙනි ප්‍රශ්නයට යනවා. දැන් ඔයගොල්ලෝට හිතේ මේ නිවැරදි පිළිතුර ආවට පස්සෙත් මම ඉතිරි ඒවා සාකච්ඡා කරන්න ඇයිද කියලා. ඇත්තටම මම එහෙම කරන්නේ. එතකොට අපිට නිවැරදි පිළිතුර තෝරා දීමට අමතරව මම විශේෂ කරුණුත් යම්කිසි දේවල් මතක් කරලා දෙන්න උවමනාකම තියෙන නිසා තමයි එහෙම කරන්නේ. හරි. එහෙනම් අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. පහත X තීරුවේ ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත කොටස්ද Y තීරුවේ එම එක් කොටසේ ඇතුළත් අයිතමයද බැගින්ද දැක්වේ. හරි. එතකොට ආලෙන් සැලැස්ම කියලා මෙහෙම සැලැස්ම මානව සම්පත් සැලැස්ම මූල්‍ය සැලැස්ම කියලා X කොලම් එකේ තියෙනවා. ඊළඟට Y කොලම් එකේ තියෙනවා අපේක්ෂිත පුහුණු කිරීමේ වියදම්, අපේක්ෂිත ප්‍රචාරණ වියදම්, අපේක්ෂිත ප්‍රාග්ධනය, අපේක්ෂිත නිෂ්පාදන ඒකක ගණන. ABCD කියලා අංක කරලා තියෙන්නේ. හරි. X තීරුවේ සඳහන් ව්‍යාපාර සැලැස්මක අන්තර්ගත කොටස් Y තීරුවේ අයිතම සඳහන් අයිතම සමග අනුපිළිවෙලින් ගැලපූ විට ලැබෙන පිළිතුර වන්නේ. ඒ කියන්නේ අපිට මේ X සහ Y සංසන්දනය කරන්න තියෙන්නේ. ඒක යා කරලා බලුවා නම් හරි. අලෙවි සැලැස්මට අපිට අදාළ වෙන්නේ ඇත්තටම අපේක්ෂිත ප්‍රචාරණ වියදම කියන එක. ඊළඟට මෙහෙයුම් සැලැස්මට අවශ්‍ය වෙන්නේ අපේක්ෂිත නිෂ්පාදන ඒකක ගණන කියන දේ. ඊළඟට මානව සම්පත් සැලැස්මට අදාළ වෙන්නේ මොකක්ද? අපේක්ෂිත පුහුණු කිරීමේ සැලැස්ම. හරියට හරි. එහෙනම් මූල්‍ය සැලැස්ම. ඒකට අපේක්ෂිත ප්‍රාග්ධනය. මෙන්න මේ ටික තමයි අපිට මේක කරන්න. ඊට පස්සේ අපිට මේක ගලපලා ලියන්න තියෙන්නේ. පළවෙනි එකට එන්නේ එතකොට බලන්න පළවෙනි එකට අපි දැම්මේ B කියලා. B. හරිද? ඊළඟට දෙවෙනි එකට අපිට ආවේ D. අංක 2ට ආවේ D. හරි? D. ඊළඟට අංක 3ට ආවේ අපිට A. අංක 3ට ආවේ A කියන එක. අංක 4ට ආවේ මූල්‍ය සැලැස්ම කියන එකට D. 4ට D. එහෙනම් අපේ උත්තරේ C 4 වෙනි එකට C. සම වෙන්න C. එහෙනම් අපේ උත්තරේ එන්න ඕනේ BDAC. BDAC. මෙන්න තුන්වෙනි උත්තරේ තමයි අපිට එහෙනම් මෙන්න මේ උත්තරේ තමයි නිවැරදිව එන්නට ඕනි. හරි. අපි එහෙනම් දරුවනේ 9 වෙනි ප්‍රශ්නයට යනවා. පහත තොරතුරු ඇසුරෙන් අංක 9 හා 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. පාසල් බෑග් නිෂ්පාදනය කර අලෙවි කිරීමට අපේක්ෂිත ව්‍යාපාරයක 2016 ජනවාරි මාසයේ ඇස්ටිමේන්තුගත වියදම් පහත දැක්වේ. මුළු නිෂ්පාදන පිරිවැය තියෙන 1,20,000යි. ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් වියදම්, ඍජු ද්‍රව්‍ය පිරිවැය. මේ මෙන්න බලන්න ශ්‍රම පිරිවැය, ද්‍රව්‍ය පිරිවැය, වෙනත් පිරිවැය. මේ තුනම එකතු කරාට පස්සේ අපි කියනවා ප්‍රාථමික පිරිවැය නේද? ප්‍රාථමික පිරිවැය.
හරිද? මෙතන තියෙන්නේ මුළු පිරිවැය. එහෙනම් මුළු පිරිවැය සකස් වෙන්නේ කොහොමද? දැන් අපි ඒක ඔයගොල්ලන්ට මෙහිම දීලා පෙන්නුවොත් එහෙම මෙන්න ප්‍රාථමික පිරිවැය ඊළඟට පොදු කාර්ය පිරිවැය එහෙම නැත්නම් අපිට ද්විතීයික පිරිවැය කියලා කියන්නත් පුළුවන්. පොදු කාර්ය පිරිවැය මේ දෙකම එකතු කරාට පස්සේ තමයි අපිට එන්නේ මුළු පිරිවැය. හරිද? එහෙනම් බලන්න මේකේ කොහොමද තියෙන්නේ? අපිට ප්‍රාථමික පිරිවැය ඔක්කොගෙම එකතුව තියෙනවා 90000ක්. ප්‍රාථමික පිරිවැය තියෙනවා මෙතන 90000ක්. මුළු පිරිවැය තියෙනවා අපි මුළු පිරිවැය කියන එක මෙතන දාමු 1,20,000ක්. එහෙනම් පොදු කාර්ය පිරිවැය කීයද? රුපියල් 30000යි. අන්න ඒ කාරණාව ඔළුවේ තියාගෙන අපි ප්‍රශ්නේ බලමු. මේ ව්‍යාපාරයේ අපේක්ෂිත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද? එහෙනම් මේ තුනේම එකතු 90000යි. මෙතන 1,20,000ක් තියෙනවා. එහෙනම් පොදු කාර්ය පිරිවැය රුපියල් 30000ක්. වෙන මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ අංක 9 ප්‍රශ්නෙට. හරි. දැන් අපි ඊළඟට එනවා ජනවාරි මාසය තුල පාසල් බෑග් 200ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි නම් පාසල් බෑග් එක අපේක්ෂිත පිරිවැය. එතකොට මුළු පිරිවැය 1,20,000යි බෑග් නිෂ්පාදනය කරන්න යනවා 200ක්. එහෙනම් ඒකක නිෂ්පාදන පිරිවැය. එහෙනම් කොහොමද ගන්න එක? 1,20,000 අපි බෙදනවා 200ෙන්. බිඳු දෙක කපලා යනවා 1200 දෙකෙන් බෙදුවාම රුපියල් 600යි. එහෙනම් ඔන්න අපිට පිරිවැය රුපියල් 600යි. මෙන්න අපිට අපෙන් අහනවා ජනවාරි මාසය තුලදී පාසල් බෑග් 200ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරා නම් පාසල් බෑග් එක අපේක්ෂිත පිරිවැය රුපියල් 600යි. කොස්ට් එක 600යි. හරි. හරි ලේසි. ඊළඟට තියෙනවා අපිට අංකණය කරන ලද චෙක් පතක් සහ මම ඒක පොඩ්ඩක් ලොකු කරන්නම් ඔයගොල්ලන්ට වඩා පැහැදිලිව පේන්න. අංකණය කරන ලද චෙක් පතක් සහ චෙක් පතකට අදාළ යෙදුම් කීපයක් පහත දැක්වේ. එම තොරතුරු ඇසුරෙන් 11 12 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ. හරි. අපිට දීලා තිනවා අංක 1 2 3 4 මෙන්න මෙතන තියෙනවා අංක 5 එක චුට්ටක් පේනවා අඩුයි. හරිද? ඒ වටිනාකම අකුරෙන්. එහෙනම් වටිනාකම අකුරෙන් තියෙන්නේ කොතනද? B දිනය, C ආදායකයාගේ නම, D බැංකු ශාඛාවේ අංකය, E ගිණුම් හිමියාගේ නම, F ගිණුම් අංකය. දැන් මේක අපි මෙතන මේ තියෙන අංක වලට ගලපලා ලියා ගන්නයි තියෙන්නේ. වටිනාකම අකුරෙන් ලියන්නේ කොහෙද? මෙන්න මෙතන. එහෙනම් A කියන එක ලියන්නේ මෙන්න මෙතන මේ අංක 2 කියන තැන. ඊළඟට මෙතන මොකද්ද? සාමාන්‍යයෙන් අපි ලියන්නේ ආදායකයාගේ නම. ඒ කියන්නේ චෙක් එක ලියන්නේ කාටද? එයාගේ නම. එහෙනම් C. මෙතන C කියන එක එන්න ඕන. ඊළඟට අංක 3 චෙක් පතේ දිනය. එහෙනම් දිනය කියන්නේ B. අපි ඕක අකුර දාගන්න ඕන. ඊළඟට මෙතන අංක 4 කියලා කියන්නේ මොකද්ද? ගිණුම් අංකය. ගනුදෙනුකරුගේ ගිණුම් අංකය කියන්නේ F. උන් අපි අංක ටික දාගත්තා. හරි. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා ඉහත චෙක් පතේ 11 වෙනි ප්‍රශ්නේ ඉහත චෙක් පතේ 1 2 3 හා 4 යන අංක සඳහා නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. එතකොට අපි දැන් මෙතන ලියාගත්තනේ. අපිට 1 කියන එකට අපි දාගත්තේ C. නේද? 2 කියන එකට අපිට ආවේ A. ඊළඟට අංක 3 කියන එකට අපිට ආවේ B. ඒ වගේම අංක 4 කියන එකට අපිට ආවේ F කියන අකුර. එහෙනම් ඔය පිළිවෙලට එන්න ඕනේ C A B F කියන එක තමයි එන්න ඕනේ. මෙන්න C A B F. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 පිළිතුර. හරි. අපි යනවා 12 වෙනි ප්‍රශ්නයට. ඉහත චෙක් පතේ අංක 5න් දැක්වෙන කොටසට අදාළ වැරදි ප්‍රකාශය තෝරන්න. 5 කියන්නේ මෙන්න මේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස සම්බන්ධව මෙන්න මෙතන මේ තිප්පේලියට මෙහා පැත්තේ තියෙන කොටස. එතකොට මේ කොටස ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම මේ කොටසට අපි කියන්නේ චෙක් එකේ පිළිපත කියලා. කවුන්ටර් ෆොයිල් කියලා. මම ලියන්න පහසු නිසා මෙතන ලියන්න. ඒකට කියනවා පිළිපත කියලා. චෙක් එකේ පිළිපත. හරිද? එහෙම නැත්නම් අපි කියනවා ඒකට කවුන්ටර් ෆොයිල් කියලා. කවුන්ටර් ෆොයිල්. මම නිකන් චෙක් එක රූපය ඇඳලා ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම පහසුවෙන් මෙන්න මේ විදිහට චෙක් එක ඔන්න ඔහොම නම් චෙක් එකේ මෙන්න මෙතන මෙහෙම කොටසක් තියෙනවා. මෙතනින් තමයි චෙක් එක කඩලා දෙන්නේ මේ කෑල්ල. ඒ නිසා මෙන්න මේ කොටසට අපි කියනවා කවුන්ටර් ෆොයිල් එක කියලා. මේකේ සාමාන්‍යයෙන් මෙතන දිනේ ලියා ගන්නවා.
ඊට පස්සේ චෙක් එකේ amount එක කාටද දුන්නේ ආදී වශයෙන් දෙනවා. මෙතන චෙක් අංකය තියෙනවා. එතකොට යටම චෙක් අංකය තියෙනවා. මේ චෙක් කොලේ ගත්තත් මෙතනම තියෙන්නේ අංකය. ඊට පස්සේ මම එදා ගිය සතියේත් කතා කරා අර කලින් පේපර් එකේ මෙතන බැංකුවේ අංකය, ඊළඟට බැංකු ශාඛාවේ අංකය, ඊළඟට ගිණුම් හිමියාගේ ගිණුම් අංකය. ඔනවා තමයි චෙක් පතක තියෙන ලක්ෂණ. හරි. අපි දැන් බලමු ඒ තොරතුරු ටිකක් අරගෙන ඉහත චෙක් පත ඉහත 12 වෙනි ප්‍රශ්නය ඉහත චෙක් පතේ කියන්නේ මෙන්න මේ කොටසට අදාළ වැරදි ප්‍රකාශය තමයි අපිට තෝරන්න තියෙන්නේ. එය චෙක් පතේ පිළිපත වේ. හරිනේ මං කියවනේ මේකට කියන්නේ පිළිපත. එහෙනම් ඒක හරි. පිළිපත කියන එක නිවැරදි. දෙවෙනි එක එහි ඉහත B හා C ඇතුළත් කෙරේ. B කියන්නේ මොකක්ද? දිනය. C කියන්නේ ආදායකය නම. මං කියවනේ මෙතන ඇතුළත් කරනවා කියලා. එහෙනම් ඒකත් නිවැරදි. ඊළඟට තුන්වෙනි එක. එහි 0.15 129 මේ තින්නේ. යනු චෙක් පතේ අංකය වේ. ඔව් මම කියවනේ මෙන්න මේක චෙක් පතේ අංකය. මම කිව්වේ චෙක් පතේ තියෙනවා පිළිපතෙත් ඒක තියෙනවා. එහෙනම් මේකත් හරි. 1 2 3ම හරි. එහෙනම් හතරවෙනි එක තමයි වැරදි ප්‍රකාශයක් ඇත්තේ. අපි බලමු. එය චෙක් පත බැංකුවේ තැන්පත් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වේ. ඒක වැරදි. මේක නෙවෙයි චෙක් පත බැංකුවට ගත කරනකොට භාවිතා කරන ලබන මූලාශ්‍රය නේද? අපි තැන්පත් කරනකොට මොකක්ද? ඩිපොසිට් ස්ලිප් එකක් නේ පාවිච්චි කරන්නේ නේද? අපි නේද? අපි එතකොට එහෙනම් ඩිපොසිට් ස්ලිප් එක තමයි මූලාශ්‍ර ලේඛනය. අපි මුදල් පොතේ සටහන් කරනකොට නම් අපි ඒක වවුචරයක් දාලා තමයි ගෙවුම් වවුචරයක් දාලා තමයි බැංකුවේ තැන්පත් කරන්නට ඕන. මුදල් ගිණුම බැර වෙන නිසා. මොකද අපිට හම්බෙච්ච චෙක් එකක් නක්. ඒ විදිහට. හරිද? එහෙම නැත්නම් බැංකු ගිණුමෙන් නම් අපි චෙක් එකක් ඉෂුව කරනකොට. එහෙනම් ඇත්තටම කියන්නේ මේ මූලාශ්‍ර ලේඛනය විතර ගොඩක් වෙලාවට ඇත්තටම ව්‍යාපාරික ලෝකේ නම් පාවිච්චි කරන්නේ බැංකුවේ ගිණුම් චෙක් පත් තැන්පත් කරනකොට භාවිතා කරන ලබන චෙක් ඩිපොසිට් ස්ලිප් කියන එක. හරිද? එහෙනම් මේක තමයි මේක වැරදි ප්‍රකාශය. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය කියන්නේ මේ ප්‍රශ්නෙට හරි පිළිතුර මෙන්න මේක. වැරදි ප්‍රකාශය නෙහන්නේ. ඒ කියන්නේ අංක 4 පිළිතුර තමයි මේකෙදි නිවැරදි පිළිතුර විදිහට සටහන් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ මම මේක චුට්ටක් පොඩි කරගන්නවා ප්‍රශ්න හරියට පැහැදිලි වෙන්නේ නැති හින්දා. හරි. 13 වෙනි ප්‍රශ්නෙට අපි යනවා දැන්. රෙදිපිලි ව්‍යාපාරයක් පවත්වාගෙන යන කුමාරී දමිත්ගෙන් රුපියල් ලක්ෂයක් වටිනා රෙදි තොගයක් මිලදී ගත් අතර ඒ සඳහා කුමාරී චෙක් පතක් නිකුත් කරන ලදී. හරි පැහැදිලි. මෙම ගනුදෙනුව සඳහා කුමාරිට තිබෙන්න ඕන මොකක්ද? එක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමකි. මේක වැරදි. මොකද ඉතිරි කිරීමේ ගිණුමක් තියාගෙන චෙක් එකක් නිකුත් කරන්න බැහැනේ. මෙතන චෙක් පතක් නේ නිකුත් කරලා තියෙනවා කියලා කියන්නේ. චෙක් පත් නිකුත් කරන්න නම් ඒකට චෙක් ගිණුමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ජංගම ගිණුමක් තියෙන්න ඕනේ. නම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවතින ජංගම ගිණුමකි. ඒකත් වැරදි. මොකද හේතුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජංගම ගිණුම් නැත. මොකද හේතුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියලා කියන්නේ නමෙන්ම තේරෙන විදිහට ඉතිරි කිරීමේ ගිණුමක්. ඒක බැංකුව ජංගම ගිණුම් පවත්වාගෙන යන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. එහෙනම් මහජන බැංකුවේ ජංගම ගිණුමකි. ඒක හරියන්න පුළුවන්. ඒක නිවැරදි. මොකද හේතුව මහජන බැංකුවේ තමයි සමහරලාට කුමාරගේ චෙක් පත මේ ගිණුම තියෙනවා ඇත්තේ. හතරවෙනි එක මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක ඒකත් වැරදි. මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම පවත්වාගෙන යනවා. නමුත් ඉතිරි කිරීමේ ගිණුමකින් චෙක් පත් නිකුත් කරන්න බෑ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන 13ට අංක 3 කියන පිළිතුර. හරි. දැන් අපි 14 වෙනි ප්‍රශ්නෙට යනවා. හර කාඩ් පතක් සම්බන්ධ පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. හර කාඩ් පත ණය පදනම මත නිකුත් කරයි. ඒක වැරදි. ඒතර හර කාඩ් පතක් කියන්නේ මොකක්ද? හර කාඩ් පතක් කියලා කියන්නේ බැංකුවේ තියෙන ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය එහෙම නැත්නම් ඉතිරි කිරීමේ ගිණුමේ සල්ලි කාඩ් පතක් දෙනවා එක්කෝ ATM බැංකුවට එන්නේ නැතුව එක්කෝ ATM මැෂින් එකෙන් සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙළඳ සැලකට ගිහිල්ලා බඩු ගෙවද්දි මුදල් ගෙවන්නේ නැතුව අර කාඩ් පත දීලා කාඩ් පතෙන් ගෙවන්න පුළුවන්. ඔනෝක තමයි හර කාඩ් පතක් කියන එකේ තේරුම. ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකක් කියන එක. ඩෙබිට් කාඩ් එකේ කාරණා දෙකක් මම කලින් කිව්වා වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. එකක් තමයි ඕනනම් බැංකුව ඇතුළට යන්න නැතුව ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. නැත්නම් බඩු ගන්නකොට මේක ගෙවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ අවස්ථා දෙකම පාවිච්චි කරන්න නම් මේ අවස්ථා දෙකටම මේක පාවිච්චි කරන්න නම් මොකද වෙන්න ඕන? ගිණුමේ සල්ලි තියෙන්න ඕන. මගේ account එකේ රුපියල් 50000ක් තියෙනවා නම් මට debit card එකෙන් එක්කෝ ATM එකෙන් 50000ක් ගන්න පුළුවන් නැත්නම් රුපියල් 50000ක් දක්වා බඩු ගන්නකොට මේ ATM card එකෙන් ගෙවන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක වැරදි. මොකද හේතුව මේක කියන්නේ හර කාඩ් පත ණය පදනම් මත නිකුත් කරන්න. ණය පදනම් මත නොවේ හර කාඩ් පත නිකුත් කරන්නේ ගිණුමේ තියෙන ශේෂය මත. දෙවෙනි එක හර කාඩ් පතක් ලබා ගැනීම සඳහා බැංකු ගිණුමක් අවශ්‍ය නොවේ. ඒකත් වැරදිනේ. මම දැන් කිව්වනේ.
බැංකුවේ තියෙන ශේෂය ගන්න තමයි හර කාඩ්පත දෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම කිදුමක් තිබීම අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. තුන්වෙනි එක හර කාඩ්පතකින් කරනු ලබන ගෙවීම සඳහා පොලියක් අය කෙරේ. ඒකත් වැරදි. ඩෙබිට් කාඩ් එකකින් ගෙවුවයි කියලා කිසිම පොලියක් අය කරන්නේ නැහැ. මොකද බැංකුවේ තියෙන ගිණුමේ සල්ලි ගන්න ක්‍රමයක් තමයි මේ ඩෙබිට් කාඩ් කියලා කියන්නේ. එහෙනම් ඒකත් වැරදි. හතරවෙනි එක බලමු. හර කාඩ්පතක් ගණන්කරුගේ තැන්පතුවේ වටිනාකම මත නිකුත් කරයි. ඒක මම කලින් කිව්වනේ නේද? ඒ කියන්නේ account එකේ තියෙන balance එක අනුව තමයි නිකුත් කරන්නේ. එතකොට ඒක ඇත්තම කතන්දරේ තියෙන්නේ account එකේ සල්ලි තියෙනකොට කාඩ් එකක් නිකුත් කරනවා. එතකොට ගිණුමට සල්ලි වැටුනොත් වැටෙන්න ඒ තියෙන මුදල් දක්වාම පරිහරණය කරන්නට පුළුවන් අර ගිණුම් බැංකුවට යන්නේ නැතුව. එහෙනම් හතරවෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර. අපි යනවා අංක 15 වෙනි ප්‍රශ්නයට. 15 වෙනි ප්‍රශ්නයට තම පියාට අයත් ලොරි රථය තමාගේ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නා තරිඳු එම රථය තමාගේ නමින් රක්ෂණය කිරීමට ආයුධපතක් රක්ෂණ සමාගමකට ඉදිරිපත් කරන ලදී. රක්ෂණ සමාගමය ප්‍රතික්ෂේප කර ඇත. මෙයට හේතු වූ රක්ෂණ මූලධර්මය වනුයේ තමන්ගේ තාත්තට අයිති ලොරියක් තරිඳු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කරනවා. ඊට පස්සේ ඔහුගේ නමින් ඒ ලොරිය ඉන්ෂුරන්ස් කරන්න. එහෙම නැත්නම් රක්ෂණය කරන්න ඇප්ලිකේෂන් එකක් දාලා තිනවා. මේ ඇප්ලිකේෂන් එක රිටර්න් වෙලා. මේකනේ සිද්ධිය. මේකට මෙහෙම රිටර්න් වෙන්නේ. එහෙම නැත්නම් මේක ප්‍රතික්ෂේප වෙන්නට බලපානු ලබන හේතුව තමයි අහන්නේ මොන මූලධර්මයේද කියලා. පළවෙනි එක රක්ෂ හිමිකම. රක්ෂ හිමිකම මේක හරි. මේ රක්ෂ හිමිකම කියන එකෙන් කියන්නේ දරුවනේ යම්කිසි දේපලක් රක්ෂණය කරනකොට ඒ රක්ෂණය කරන්න දේපලේ අයිතිය රක්ෂිතයාට තියෙන්න ඕන කියන එක. මට පුළුවන් මට අයිති දේපලක් විතරයි රක්ෂණය කරන්න. මට මගේ තාත්තට අයිති දේපලක් මගේ නමින් රක්ෂණය කරන්නට බෑ. මොකද මට රක්ෂ හිමිකම නැති හින්දා. එහෙනම් පළවෙනි පිළිතුර මේක නිවැරදි. අපි ඊටු පිළිතුරු ටිකක් බලමු. දෙවෙනි එක හානි පූර්ණය. හානි පූර්ණය කියන එක වැරදි. හානි පූර්ණය කියන මූලධර්මයේ තේරුම තමයි යම්කිසි රක්ෂණයක් කරලා තියෙද්දි මේක ජීවිත රක්ෂණ වලට අදාළ වෙන්නේ නැහැ. දේපල රක්ෂණ වලට විතරයි. දේපල රක්ෂණයක් කරලා තියෙද්දි ඒ දේපලට හානියක් සිදු වුණොත් එහෙම ඒ රක්ෂණ වන්දිය විදියට ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ගෙවන්නේ හානි වෙච්ච මුදලට සමාන මුදලක් පමණයි. සම්පූර්ණ රක්ෂිත වටිනාකමම ගෙවන්නේ නැහැ. ඒක තමයි හානි පූර්ණය කියන්නේ. මොකද හානිය පූර්ණය කරන්න විතරයි ගෙවන්නේ. ඒක තමයි හානි පූර්ණය කියන මූලධර්මය. ඊළඟට උපරිම විශ්වාසය. ඒකත් වැරදි. උපරිම විශ්වාසය කියලා කියන්නේ රක්ෂිතයා සහ රක්ෂකයා දෙන්න අතරම අදහස් හුවමාරු වීමේදී බොරු කියලා තියන්න බෑ. නිවැරදි තොරතුරු සත්‍ය තොරතුරු දෙපාර්ශ්වයම හෙළි කරන්න ඕන. ඒක උපරිම විශ්වාසය පිළිබඳ සංකල්පය කියලා කියනවා. යම්කිසි කෙනෙක් වැරදි තොරතුරක් දීලා තිබ්බොත් එහෙම ඔහුට රක්ෂණය ලැබෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. යම්කිසි තැනැත්තෙක් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දානවා, ජීවිත රක්ෂණයක් දානවා. ඊට පස්සේ මේ ජීවිත රක්ෂණයේ ඇප්ලිකේෂන් එකේ අහනවා ඔබට අහවල් ලෙඩ තියෙනවද කියලා. මොහු නැහැ කියලා දානවා. වැරදිලා හරි ඒ මනුස්සයා මැරෙනවා අර කියපු ලෙඩකින්. දැන් ඔහු කියලා තින්නේ මට මේ ලෙඩේ නැහැ කියලා. නමුත් මරණ පරීක්ෂණයේදී අහු වෙනවා මේ මනුස්සයා මැරිලා තින්නේ වෙන මේ මෙච්චර කල් ඉඳලා තිබිච්ච මේ ලෙඩේ නිසායි කියලා. ඔහුගේ වෛද්‍ය වාර්තා බැලුවට පස්සේ අහු වෙනවා මේ ලෙඩේ රක්ෂණේ දාන වෙන වෙලාවෙත් තිබිලා තියෙනවා කියලා. අන්න උපරිම විශ්වාසයේ කඩවීම නිසා ඔහුට මැරුණයි කියලා ඔහුගේ යැපෙන්නන්ට ඔහු වෙනුවෙන් රක්ෂණය ලැබෙන්නේ නැහැ. මොකද උපරිම විශ්වාසය කඩකිර නිසා. හරි ඊළඟ එක ආදේශනය. ඒකත් පිළිතුර වැරදි. ආදේශනය කියන එකේ අර්ථය දරුවනේ දේපල රක්ෂණයට තමයි මේක අදාළ වෙන්නේ. යම්කිසි දේපල රක්ෂණයක් හිතන්නකො වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා කන්ඩෙම් වෙන්නම හැපෙනවා. කන්ඩෙම් වෙනවා කියන්නේ නැවත පාවිච්චි කරන්න බැරි මට්ටමටම විනාශ වෙලා යනවා ඇක්සිඩන්ට් එක නිසා. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී රක්ෂණ සමාගම විසින් සම්පූර්ණ රක්ෂණ මුදලම ගෙවනවා. ලක්ෂ 30කට ඉන්ෂුරන්ස් එක කරලා තිබුණා ලක්ෂ 30ම ගෙවනවා. හැබැයි අර හැපිච්ච වාහනේ කන්ඩෙම් වෙච්ච වාහනේ යකඩ බඩු ටික යකඩ කොටස් ටික කියන්නේ ඉතුරු වෙච්ච දෙයක් තියෙනවනේ හැපිලා කුඩුපට්ටම් වෙච්ච වාහනේ අන්න එය රක්ෂණ සමාගමට දෙන්න ඕන. ඒක තමයි ආදේශනය පිළිබඳ මූලධර්මය කියලා කියන්නේ. එහෙනම් මේ 2 3 4 කියන උත්තර ඔක්කොම වැරදි. පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට සඳහන් වෙන්නේ. හරි. අපි දැන් යනවා 16 වෙනි ප්‍රශ්නයට. ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් වන දෙමුහුන් කියන්නේ හයිබ්‍රිඩ් මෝටර රථ සඳහා වර්තමානයේ ඉහළ ඉල්ලුමක් පවතී. මෙම ප්‍රකාශය තුල ඇතුළත් ප්‍රවාහන මූලිකාංග වන්නේ. එතකොට
මාර්ගය හා මාධ්‍ය, මාධ්‍ය හා බලය, බලය හා පර්යන්තය, මාර්ගය හා පර්යන්තය කියලා කියනවා. එතකොට අපි එහෙනම් බලන්න ඕන ප්‍රවාහන මූලිකාංග කියන්නේ මොනවද කියලා. දැන් අපි බැලුවොත් එහෙනම් ප්‍රවාහන මූලිකාංග හතරක් තියෙනවා. මාධ්‍ය ඒ කියන්නේ වාහන කියන එක, ගොඩබිම යන වාහන, ළඟට කෝච්චි, ඊට පස්සේ ගත්තාම නැව්, මුද යන, ඒ වගේම ගුවන් යානා වගේ දේවල් ගන්න පුළුවන්. ඊළඟට මාධ්‍ය මාර්ගය දෙවෙනි එක තමයි මාර්ගය. මාර්ගය කියලා කියන්නේ පාරවල් කියන එක නේද? එතකොට දුම්රිය මාර්ගවල්, මහා මාර්ගවල්, ඊට පස්සේ ගුවන් මාර්ග, නැව් මාර්ග ආදී ගන්න පුළුවන්. ඊළඟට බලය බලය කියලා කියන්නේ ශක්තිය මොනවද භාවිතා කරන්නේ කියලා. ඒ කියන්නේ සෝලර් පවර් වෙන්න පුළුවන්, තෙල් වෙන්න පුළුවන්, ගල් අඟුරු වෙන්න පුළුවන්, වාෂ්ප බලය වෙන්න පුළුවන් ආදී වශයෙන්. ඊළඟට පර්යන්තය. පර්යන්තය කියලා කියන්නේ නැවතුම් පොළ කියන එක නේද? ඒ කියන්නේ බස් ස්ටෑන්ඩ් එක, රේල්වේ ස්ටේෂන් එක නේද? ඒ වගේට වරාය, ගුවන්තොටුපොළ ආදී. එහෙනම් නිතරම මෙතන මේ කතාවේ අපිට මේ අභ්‍යාසයේ මේ ප්‍රශ්නේ කියන්නේ වාහනයක් ගැන කියන හයිබ්‍රිඩ් වාහන ගැන වාහන කියලා කියනවා. අනිත් පැත්තෙන් ගත්තාම හයිබ්‍රිඩ් කියලා කියනවා. හයිබ්‍රිඩ් කියලා කියන්නේ මේ බලයනේ. හයිබ්‍රිඩ් වාහන කියලා කියන්නේ දෙමුහුම් වාහන. ඒ කියන්නේ ඒකේ පෙට්‍රල් කොටසක් වැඩ කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම ඉලෙක්ට්‍රික් පවර් එකකුත් වැඩ කරනවා. කරන්ට් එක වැඩ කරනවා. එහෙනම් මෙන්න මාධ්‍ය සහ බලය කියන එක සම්බන්ධව තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. අපි දැන් ප්‍රශ්නෙට ගියොත් එහෙම මෙතන මාර්ගය හා මාධ්‍යය. ඒතකොට වාහනය කියලා කියන්නේ දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මාධ්‍ය කියලා. ඊළඟට හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුන් කියලා කියන්නේ බලය. එහෙනම් පළවෙනි එකේ උත්තරේ මෙතන බැලුවහම මාර්ගය හා මාධ්‍ය කියන එක වැරදි. මාර්ගය සම්බන්ධයක් වෙන්නේ නැහෙනේ. ඒක වැරදි. දෙවෙනි එක මාධ්‍ය හා බලය. මාධ්‍ය කියන්නේ වාහනය, බලය කියන්නේ ශක්තිය. ඒක හරි. එහෙනම් දෙවෙනි උත්තරේ හරි. තුන්වෙනි එක බලය හා පර්යන්තය. පර්යන්තය ගැන සටහනක් මේකේ ඇත්තෙම නැහැ. හතරවෙනි එක මාර්ගය හා පර්යන්තය. එහෙනම් ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර මාධ්‍ය හා බලය කියන පිළිතුර. දැන් 17 වෙනි ප්‍රශ්නෙට අපි යනවා. සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග පහත දැක්වේ. A මාධ්‍ය, B ලබන්නා, C ප්‍රතිපෝෂණය, D පණිවිඩය, E යවන්නා, F ප්‍රතිචාරය. සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග නිවැරදි පිළිවෙලට දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. දැන් එහෙනම් සංනිවේදන ක්‍රියාවලියේ පිළිවෙල අපි දැනගන්න ඉපැන් සීට්ටම කලින් නේද? මම මේක ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි උත්තරේට යමු. සංනිවේදන ක්‍රියාවලිය කියලා කියන්නේ ඉස්සෙල්ලම අපිට පණිවිඩයක් තියෙන්න ඕන නේද? පණිවිඩයක් තියෙන්න ඕන. සමා වෙන්නේ ඊටත් කලින් අපිට එකක් එන්න ඕන. සංනිවේදන ක්‍රියාවලියේදී යවන්නෙක් ඉන්න ඕන පණිවිඩය. යවන්නෙක් ඉන්න ඕන පණිවිඩය. යවන්න තැනැත්තෙක් ඉන්න ඕන. ඊට පස්සේ ඔන්න පණිවිඩයක් තියෙන්න ඕන මොකක් හරි. නේද? ඊට පස්සේ පණිවිඩය නිකන් යවන්න බෑනේ. මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕන පණිවිඩය යවන්න. මාධ්‍යයක් කියලා කියන්නේ ඒක ලිඛිත මාධ්‍යයක් වෙන්න පුළුවන්, ඒක විද්‍යුත් මාධ්‍යයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අන්තර්ජාලය වගේ දෙයක් වෙන්න පුළුවන්. ආදී වශයෙන් මාධ්‍යයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ පණිවිඩය ලබන්නෙක් ඉන්න ඕන. ලබන්න ඉන්න ඕන. නේද? ඊට පස්සේ ලබන්න ප්‍රතිචාරයක් දක්වන්නත් ඕන. ඒ කියන්නේ මේ පණිවිඩය ලැබුණු තැනත්තා මොකක් හරි ඒ අනුව ප්‍රතිචාරයක් දක්වන්නට ඕන. දැන් උදාහරණයක් කියලා කියනවා නම් ඉස්කෝලේ පාසල අරින්න බෙල් එක ගැහුවාම ඒ කියන්නේ ඒක පණිවිඩයක්නේ. ඉස්කෝලේ අරින්න සූදානම් වෙනවා කියන පණිවිඩය තමයි බෙල් එක ගහන්නේ. ඒතර ප්‍රතිචාරය තමයි ළමයි පාසල් යන්න පාසල අවසන් වෙන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ පොත් ටික ලෑස්ති කර ගැනීම. ඊට පස්සේ අවසානයේදී ප්‍රතිචාර මේ ප්‍රතිපෝෂණයක් තියෙනවා. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ප්‍රතිචාරයෙන් පස්සේ ඇතිවන දෙයක්. ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද? මේ පණිවිඩය හරියට Tamanට ලැබුණයි කියලා මෙන්න මේ sannivedana ක්‍රියාවලිය තමයි මම මේ රූපෙන් ඇඳලා තියෙන්නේ. ඒතර යවන්නා පණිවිඩේ මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියන්නේ අපිට මේ පණිවිඩේ හරියට ලැබුණයි කියලා ලිඛිතව හරි වාචිකව හරි පණිවිඩය යවන තැනත්තාට දැනුම් දීමේ ක්‍රමවේදය. එහෙනම් මෙන්න මේ sannivedana ක්‍රියාවලිය කියන එක හරි වැදගත් වෙනවා අපිට හරියට පණිවිඩයක් සමාජගත කරන්නට. දැන් අපිට අහන්නේ මෙන්න මේවා පිළිවෙලට දක්වන
මේ නිවැරදි පිළිවෙලට දක්වන පිළිතුර තෝරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් දැන් පළවෙනි එකේ මම ඔයගොල්ලන්ට මතකයිනේ මම කතා කරා මොකද්ද? ඉස්සෙල්ලාම ඉන්න ඕන යවන්න E නේද? ඊළඟට පණිවිඩයක් තියෙන්න ඕන D. ඊට පස්සේ ගත්තට පස්සේ මාධ්‍යයක් තියෙන්න ඕන A නේද? ඊට පස්සේ ලබන්නෙක් ඉන්න ඕන B. ඊට පස්සේ ප්‍රතිචාරයක් තියෙන්න ඕන F. ඊළඟට ප්‍රතිපෝෂණය අපි ෆීඩ්බැක් කියලා කියනවා. ෆීඩ්බැක් එක. එහෙනම් C. එහෙනම් EDA BFC EDA BFC මෙන්න නිවැරදි පිළිතුර. මේක තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්නට වෙන්නේ. EDA BFC. හරි. අපි දැන් 18 වෙනි ප්‍රශ්නයට යනවා. පහසුනා සිද්ධීන් අතුරින් බාහිර වාචික විද්‍යුත් සංනිවේදනයක් වන්නේ. මෙතන වචන තුනක් තියෙනවා මතක තියාගන්න. බාහිර සංනිවේදනයක් වෙන්න ඕන, වාචික වෙන්නත් ඕන, විද්‍යුත් වෙන්නත් ඕන. හරි. ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා පත්‍ර අවට පාසල් වලට යැවීම. ආරාධනා පත්‍ර. මේක ලිඛිතයි. වාචික නොවේ. ශිෂ්‍යයන්ගේ ප්‍රගති වාර්තා පොත් දෙමව්පියන්ට ලබා දීම. ප්‍රගති වාර්තා ලිඛිතයි. එහෙනම් අදාළ වෙන්නේ නැහැ. අසනීප වූ ශිෂ්‍යයෙකු පිළිබඳ විදුහල්පති විසින් දුරකථනයෙන් දෙමව්පියන්ට දැන්වීම. අන්න දුරකථනය කියලා කියන්නේ වාචික විද්‍යුත්. ඊට පස්සේ දෙමව්පියන් කියලා කියන්නේ බාහිර. මෙන්න මේක නිවැරදි. අපි හතරවෙනි එකත් බලමුකෝ ඊකට. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විදුහල්පති පාසලේ රැස්වීම ඇමතීම. ඒතර මේක වැරදි. වරදින්න හේතුව මේක ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කියන එක විද්‍යුත් වාචික තමයි. වාචික කියන එකත් හරි මෙතන. අනිත් එක හැබැයි බාහිර නෙමෙයි. විදුහල්පති පාසලේ රැස්වීම ඇමතීම කියන එක කියන්නේ අභ්‍යන්තර. එහෙනම් අභ්‍යන්තර රැස්වීම ඇමතීම ඒ කියන්නේ පාසලේ ළමයි ඉන්නේ අභ්‍යන්තර සාධකයක් විදියට නිසා ඒක අභ්‍යන්තර සංනිවේදන ක්‍රමයක් විදිහට තමයි සලකන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන මෙන්න මේ අංක 3 කියන පිළිතුර 18 වෙනි ප්‍රශ්නෙට. හරි. අපි යනවා 19 වෙනි ප්‍රශ්නයට. රුවන් සමාගමක එකක් රුපියල් 50 බැගින් වූ සාමාන්‍ය කොටස් 1000ක් මිලටගෙන මාසකට පසු එකක් රුපියල් 70 බැගින් විකුණන ලදී. මෙම ගණදෙනුවෙන් ඔහු ලැබූ ප්‍රතිලාභය වන්නේ. හරි. පොඩි ගණනය කිරීමක් අපිට කරන්න තියෙන්නේ. අපි ඒ ගණනය කිරීම දැන් කරමු. රුපියල් 50 බැගින් කොටස් 1000ක් අරගෙන තියෙනවා. එහෙනම් මෙයාට රුපියල් 50000ක් මේ සඳහා යන්නට ඇති. හරිද? ඊට පස්සේ මෙයා රුපියල් 70 බැගින් මේ කොටස් 1000 විකුණලා තියෙනවා. මෙයාට රුපියල් 70000ක් ලැබෙන්නේ. එහෙනම් මේ දෙක අතර වෙනස මොකද්ද? අපි මේකෙන් මෙන්න මේක අඩු කරනවා රුපියල් 20000යි. මේ 20000 අපි මොකද්ද කියන්නේ? ප්‍රාග්ධන ලාභ. ගත් මිලට වඩා වැඩිපුර වික්කට පස්සේ අපි ඒකට කියනවා ප්‍රාග්ධන ලාභ කියලා. හරි. පළවෙනි උත්තරේ අපි බලමු. පොලි ආදායම කිය එක වැරදිනේ. පොලි ආදායමක් නෙවෙයි මේක. 2. 20000ක ලාභාංශයක නෑ. ලාභාංශය කියන්නේ සමාගම ලාභාංශ නිකුත් කරා නම් තමයි ලාභාංශ ලැබෙන්නේ. ඒකත් වැරදි. 3 වෙනි එක. රුපියල් 20000ක ප්‍රාග්ධන ලාභය කියන්නේ ඒක හරි. 4 වෙනි එක 70000ක ප්‍රාග්ධන ලාභය. 70000ක ප්‍රාග්ධන ලාභයක් ලැබෙන්නේ නැහැ 20000ක් විතර. එහෙනම් නිවැරදි පිළිතුර 19ට අංක 3. දැන් අපි යනවා 20 වෙනි ප්‍රශ්නයට. ඉතිරි කිරීමේ තැන්පතු වල ආයෝජනය කිරීමට සාපේක්ෂකව සමාගමක සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීම 1 අවදානමක් සහිත වන අතර 2 ප්‍රතිලාභයක් සහිත වේ. ඒතර මේ හිස්තැන් දෙක පුරවන්න තමයි තියෙන්නේ. එතකොට මෙතන අපිට කම්පෙයාර් කරන්න තියෙන්නේ මොකක්ද? ඉතිරි කිරීමේ තැන්පතු වල එකයි ආයෝජනය කිරීම සහ සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීම. එතකොට බලන්න ඉතිරි කිරීමේ තැන්පතු. හරිද? ඊට පස්සේ සාමාන්‍ය කොටස්. ඕකනේ කියන්නේ. එතකොට කාරණා දෙක තමයි අවදානම සහ ප්‍රතිලාභය කියන එක. ඕකනේ අහන්නේ. එතකොට ඉදිරි කිරීමේ තැන්පතුවක අවදානමක් තියෙනවද? අවදානම අඩුයි. සාමාන්‍ය කොටස් වල අවදානම කොහොමද? වැඩි. මොකද හේතුව? මොන හරි ප්‍රශ්නයක් කළා මිල අඩුවීමක් සිද්ධ වුණොත් පාඩුවක් වෙනවා. ප්‍රාග්ධන අලාභයක් වෙන්නට පුළුවන්. ප්‍රතිලාභය ඉදිරි කිරීමේ කිරීම වල අඩුයි. ප්‍රතිලාභය ඒ
කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම් වලට බොහොම අඩු පොලියක් තමයි හම්බෙන්නේ. සාමාන්‍ය කොටස් වල එහෙනම් ලොකු ලාභාංශයක් හම්බෙන්නත් පුළුවන්. ලාභයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙනම් සාමාන්‍ය කොටස් වල බැලුවහම අවදානමත් වැඩි ප්‍රතිලාභයත් වැඩි. ඒ වගේම ඉතිරි කිරීමේ තැන්පතු වල ගත්තාම අවදානමත් අඩුයි ප්‍රතිලාභයත් අඩුයි. ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන අපිට පුළුවන් ඊළඟ එකට යන්න ප්‍රශ්නෙට අපි බැලුවාම මෙන්න. එතකොට ඉතිරි කිරීමේ තැන්පත් වල ආයෝජනය කිරීමෙන් ඒකට සාපේක්ෂව සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමේ අවදානම සාමාන්‍ය කොටස් වල මේකේ අවදානම ඉහළයි. ඊළඟට ප්‍රතිලාභය ඉහළයි. එහෙනම් පළවෙනි උත්තරේ තමයි නිවැරදි. ඒ කියන්නේ ප්‍රතිලාභයත් ඉහළයි අවදානමත් ඉහළයි. හරි. ඊළඟට අපි 21 වෙනි ප්‍රශ්නයට යනවා. මේව බලන්න මුමනාවක් නැති හින්දා මම කතා කරන්නේ. ඊළඟට 21 වෙනි ප්‍රශ්නය ව්‍යාපාරයේ කඩකුලී වියදම රුපියල් 8000ක් මුදලින් ගෙවීම මූලික ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරයෙන් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. බලන්නකෝ. පළවෙනි ගනුදෙනුව වත්කම් 8000කින් වැඩි වෙලා. එතකොට මේක වැරදිනේ මුලින්ම. මොකද හේතුව කඩකුලී මුදලින් ගෙවුවාම වත්කම් වැඩි වෙන්නේ නැහැ නේ. මුදල් කියන වත්කම අඩු වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක බලන්නකෝ. කඩකුලී වියදම 8000කින් ගෙවුවාම මුදල් වත්කම අඩු වෙන්න පුළුවන්. ඒක හරි. ඊළඟ එක හිමිකමත් අඩු වෙනවා. මොකද හේතුව වියදමක් වැඩි වෙනවා කියන්නේ ලාභය අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ දෙකම හරි. ඒ කියන්නේ මම හිතන්නේ මෙන්න මේ දෙවෙනි උත්තරේ හරියන්නට ඕන. අපි දැන් තුන්වෙනි උත්තරේ බලමු. අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ මෙතන තුන්වෙනි එකේදී. ඒක වැරදිනේ. වැඩි වෙන්නේ නැහැනේ. වියදමක් කරාම අඩු වෙන්නේ නැහැ. ඊළඟට වගකීම් වල සම්බන්ධයක් ඇත්තෙම නැහැ. එහෙනම් මෙතනත් මේ වගකීම් දාපු නිසා වගකීම් වල සම්බන්ධයක් ඇත්තෙම නැතිද? ඒකත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. 21ට අංක 2. ඒ කියන්නේ කඩකුලී වියදමක් දැරීම නිසා වත්කම් 8000කින් අඩු වෙනවා, හිමිකම් 8000කින් අඩු වෙනවායි කියන එක. හරි. දැන් අපි යනවා 22 වෙනි ප්‍රශ්නයට. අපි චුට්ටක් ලොකු කරලා ඒත් නෑ ලොකු කරලා පේන්නේ නෑ. 22 වෙනි ප්‍රශ්නයට යනවා. ලෙජරේ ඇති ණයගැති ගිණුම් වල ණයගැති ගිණුම 1 වන අතර ලද වට්ටම් ගිණුම 2 වේ. ඉහත 1 හා 2 ස්ථාන වලට නිවැරදි යෙදුම් පිළිවෙලින් තෝරන්න. වගකීම් ගිණුමක්, ආදායම් ගිණුමක්, වත්කම් ගිණුමක් එහෙම තියෙන. ඒ කියන්නේ මෙන්න අපිට මෙන්න මේ දේවල් ටික මේ ණයගැති ගිණුම මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. ලද වට්ටම් කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. ඉතින් මොකද්ද ණයගැති ගිණුම කියලා කියන්නේ? වත්කම් ගිණුමක්. ණයගැති කියලා කියන්නේ මෙතන වයන්න මන් දාන්න වත්කම් ගිණුමක්. ඊළඟට ලද වට්ටම් කියලා කියන්නේ ආදායම් ගිණුමක්. එහෙනම් පළවෙනි එකේ එන්න ඕන වත්කම් කියන එක, දෙවෙනි එක ආදායම් කියන. පළවෙනි එක වත්කම් ගිණුමක්, ආදායම් ගිණුමක්. අන්න එහෙනම් මෙන්න මේක තමයි තුන්වෙනි එක තමයි නිවැරදි. හරිනේ. රයිට්. අපි යනවා 23 වෙනි ප්‍රශ්නයට. පහත දැක්වෙන්නේ ව්‍යාපාරික ලෙජරෙන් උපුටාගත් ගිණුමක. ගිණුමේ නම දීලා නැහැ, ගිණුමක් කියලා දීලා තියෙනවා. ගනුදෙනු ටිකකුත් දීලා තියෙනවා. හරිද? මෙම ගිණුමේ නම හා මෙම ගිණුම අයත් වන ගිණුම් වර්ගයේ පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. එතකොට අපිට ගිණුම තේරුම් ගත්තා නම් අපිට ගිණුම අයිති වර්ගය මොකක්ද කියලා තේරුම් ගන්න එක මහා අමාරුවක් නැහැ. දැන් මේක කොහොමද අපි අල්ලගන්නේ? මෙන්න බලන්න. මෙතන ගැනුම් කියලා තියෙනවා. ගැනුම් කියලා තියෙන්නේ කවුරුගේ ගිණුම් වලද? ණය හිමියන්ගේ නේද? අපි එද වෙළඳ භාණ්ඩ ගත්තාම ණයට ගත්තාමනේ ගැනුම් ගිණුම හර වෙලා ණය හිමි ගිණුම බැර වෙන්නේ. එහෙනම් ගැනුම් කියලා තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක ණය හිමි ගිණුමක් වෙන්න ඕන. අපි තව පොඩ්ඩක් මේක තහවුරු කරලා බලන්න ඕන. ඊට පස්සේ ලද වට්ටම්. අන්න ලද වට්ටම් ගිණුම එන්නේ කොහොමද? ලද වට්ටම් කියන නම එන්නේ කොහොමද? ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඔහු විසින් කරනු ලබන අඩු කිරීමටනේ වට්ටම් කියලා කියන්නේ. එතකොට අපිට ව්‍යාපාරිකයෙක් පැත්තෙන් බැලුවම ලද වට්ටමක්. අන්න එහෙනම් කාරණා දෙකක්ම තියෙනවා. එහෙනම් මේක අනිවාර්යයෙන්ම ණය හිමි ගිණුමක් වෙන්න ඕන. ඊට පස්සේ බලන්නකො මෙතන මුදල් ගිණුම කියලා තියෙනවා. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවනකොට ව්‍යාපාරිකයා විසින් ණය හිමි ගිණුම හර කරනවා මුදල් ගිණුම බැර කරනවා. ඒතකොට ණය හිමි ගිණුම හර කරලා ලියන්නේ මුදල් ගිණුම කියලා. එහෙනම් කාරණා තුනකින් අපිට තහවුරු වෙනවා මේක ණය හිමි ගිණුමක් කියලා. ණය හිමි ගිණුම මොන જાතියේ ගිණුමක්ද? වගකීම් ගිණුමක්. එහෙනම් ණය හිමි ගිණුමකි වගකීම් ගිණුම කියන නිවැරදි පිළිතුර අංක 1. හරිනේ. මේවා බලන්නම දෙයක් නැහැ. අපි හරියට මේක ඇනලයිස් කරලා බලමු. හරි. දැන් අපි 24 වෙනි ප්‍රශ්නයට යනවා. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත X තීරුවේද මූලික පොත්වල එම ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛන පහත Y තීරුවේද දැක්වේ. එතකොට මේ පැත්තේ දීලා තියෙනවා ගනුදෙනු කිහිපයක්, මේ පැත්තේ දීලා තියෙනවා ඒකට අදාළ මූලික සටහන් පොත් කිහිපයක්.
ප්‍රසන්න රුපියල් 3000ක භාණ්ඩ ආපසු එවීම. එතන ප්‍රසන්න කියන්නේ ණය ගැතියෙක් අපේ. මිලදී ගත්තු භාණ්ඩ ආපසු එවනවා. එතකොට ආපසු එවීමට ඒක සටහන් කරන්නේ ආපසු එවුම් ජර්නලය කියලා එකක්. ඇත්තටම දැන් O level සිලබස් එකේ මේක නැහැ. කලින් සිලබස් එකේ තිබ්බා. නමුත් මම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඕන නිසා මේක කියන්නම්. මේක බලන්නේ මෙහිමයි. ණයගැතියෝ කියලා කියන්නේ නිතරම හර. අපි ණයට භාණ්ඩ විකුණනකොට ණයගැති භාවයක් ඇති වෙනවා. ණයගැතියෝ කියන්නේ හර. හරිද? මෙන්න මම මේක ඔයගොල්ලන්ට ඇඳලම පෙන්නන්නම්. ණයගැතියෝ කියලා කියන්නේ ඇත්තටම ණයගැති ගිණුම කියන්නේ හර ගිණුමක්. නිතරම රුපියල් 25000ක භාණ්ඩ හරවල මේ විකුණුවයි කියලා හිතන්නකෝ. විකුණු. හරිද? ඔන්න ණයගැති ගිණුම හර. දැන් මේ භාණ්ඩ වලින් කොටසක් ආපස්සට හරවල එවුවනම් මේ හිතන්න රුපියල් 5000ක භාණ්ඩ ආපස්සට හරවල එවුවනම් මෙයාගේ ණයගැතිභාවය අඩු කරන්න ඕනේ 5000කින්. ණයගැතිභාවය අඩු කරන්න භාවිතා කරන නිසා අපි මේකට කියනවා බැරපත කියලා. ඒ කියන්නේ ණයගැතියෝ භාණ්ඩ ආපසු එව්වොත් එහෙම හරවලා ඒකට භාවිතා කරන ડોකියුමන්ට් එකට අපි කියනවා මූලාශ්‍ර ලේඛනයට කියනවා බැරපත කියලා. ඊට පස්සේ ණය හිමියෝ කියන්නේ අනිත් જાතියේ ගිණුම මේකේ. හරිද? මෙහෙම හිතන්නකෝ. මෙන්න. ණය හිමි ගිණුම. ණය හිමියන්ගෙන් අපි හිතන්නකෝ අපි පුද්ගලයෙක්ගෙන් ණයට රුපියල් 50000ක භාණ්ඩ ගත්තා. ණයට ගත්තා. හරිද? ගැනුම් කියලානේ මෙතන දාන්න ඕන. හරිද? අපි ගත්තු භාණ්ඩ වලින් රුපියල් 2000ක භාණ්ඩ අපි ඉල්ලපු භාණ්ඩ නෙවෙයි. අපිට අවශ්‍ය කරන තත්ත්වේ නෙවෙයි. අපි එහෙනම් රුපියල් 2000ක භාණ්ඩ හරවල යවනවා. හරවල යවනවා නම් මේ ණය හිමි භාවය රුපියල් 2000කින් අඩු වෙන්න එපානේ. එහෙනම් අපි රුපියල් 2000ක් හර කරනවා. මෙන්න මේ හර කරන්න භාවිතා කරන ડોකියුමන්ට් එක නිසා ආපසු හරවා යෑමේදී අපි භාවිතා කරන මූලික සටහන් දීවිල්ල හරපතකින් මම නම් මතක තියාගන්නේ ඔහොමයි. එතනම් මෙතන ඇවිල්ලා තියෙන්නේ ආපසු යැවුම් ජර්නලය තමයි මේක සටහන් කරන්නේ. මෙතන ආපසු එවුම් ජර්නලය. ඔන්න ඔය දෙකනේ අලුත් දේවල් වලට තියෙන්නේ. හරි අනිත් දේවල් ඔයගොල්ලෝ දන්නවා. දැන් එහෙනම් අපි ප්‍රශ්නෙට යමු. එහෙනම් ආපසු එවීම ආපසු එවනවා කියලා කියන්නේ එහෙනම් මොකද්ද? අපි මේක යා කරගන්නයි ඕන. කියන්නේ ණය ගැතියෝ හර වෙලා තින්නේ අපි එහෙනම් මේක අඩු කරන්න ඕනේ. එහෙනම් මේකට බැරපත. ආපසු යවුවා නම් අපි ඒකට කියනවා හරපත. මම අර ඉස්සෙල්ලා ලිව්වා අනිත් පැත්තේ. හරි ඊළඟ රුපියල් 50000ක වටිනා යන්ත්‍රයක් ණයට ගැනීම. යන්ත්‍රයක් ගත්තා නම් ණයට ගත්තා නම් මේක කොහෙද එන්නේ? පොදු ජර්නලයේ ජර්නල් වවුචර් එක. පොදු ජර්නල් එකට සටහන් කරන්න භාවිත කරන්නේ ජර්නල් වවුචර් එක. ණයගැතියකින් රුපියල් 10000ක මුදල් ලැබීම. එහෙනම් මුදල් ලැබුණා නම් ලදුපත. මුදල් පොතේන ගණතුරු සටහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ පිළිවෙලට එන්න ඕනේ. 1 කියන එකට එන්න ඕන C. 2 කියන එකට එන්න ඕන අංක 2ට A. ඊළඟට අංක 3ට එන්න ඕන D. අංක 4ට එන්න ඕන B. එහෙනම් උත්තරේ පිළිවෙලට එන්න ඕන CADB මෙන්න නිවැරදි පිළිතුර CADB අංක 3. 24 වෙනි ප්‍රශ්නෙට උත්තරය අංක 3. දැන් අපි යනවා 25 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරික දුන්වට්ටම් 800කින් වැඩිවීමට හේතු වන ගනුදෙනුව තෝරන්න. දුන්වට්ටම් 800කින් වැඩිවීමට හේතු වන ගනුදෙනුව තෝරන්න. දුන්වට්ටම් 800කින් වැඩි වෙන්න බලපාන ගනුදෙනුව. රුපියල් 8000ක ණය හිමියෙකු ඌ ජානකට රුපියල් 110ක වට්ටමක් සහිතව මුදල් ගෙවීම. මුදල් ගෙවුවන ලද වට්ටන්නේ. මෙතන අහන්නේ දුන් වට්ටම්. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක රුපියල් 4000කට මිල ලකුණු කළ භාණ්ඩයක් 3200කට අත්පිට මුදලට විකිණීම. අත්පිට මුදලට විකිණීමේදී අපි ඒවා ගිණුම් ගත කරන්නේ නැහැ. අනිත් ඒක දුන් වට්ටමක් කියලා සලකන්නේ නැහැ. නේද? හරි. රුපියල් 1000ක ණයගැතියෙකු වූ රුවන්ගෙන් රුපියල් 800ක් මුදල් ලැබීම. එහෙනම් ලැබිලා තියෙන්නේ 800යි ලැබෙන්න ඕන 1000යි. දීපු වට්ටම 200යි. එහෙනම් මේකත් වැරදි. එහෙනම් දුන් වට්ටම 200යි නේද තියෙන්නේ. එහෙනම් මෙතන අන්තිම එක තමයි හරි. රුපියල් 8000ක ණයගැතියෙකු කපිලගෙන් රුපියල් 100ට 10ක වට්ටමකට යටත්ව මුදල් ලබා ගැනීම. 8000 කියන තිබ්බම 110ක් එපා කියලා කියනවා. ඒ කියන්නේ 8000න් 110 බැලුවම 800. ඒක දුන් වට්ටම. එහෙනම් 25ට 4 වෙනි උත්තරේ තමයි නිවැරදි.
දැන් අපි යනවා 26 වෙනි ප්‍රශ්නයට. මූලික සටහන් පොත් සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්නයි තියෙන්නේ. ව්‍යාපාරයේ සියලුම ණයට ගෙනුම් ගැලුම් ජර්නලයේ සටහන් කෙරේ. ඒක වැරදි. මොනවද ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ? සියලුම ණයට ගෙනුම් සටහන් කරන්නේ නෑනේ. ණයට වෙළඳ භාණ්ඩ ගෙනුම් විතරයි ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ. නම් මේක වැරදි. දෙවෙනි එක. ආපසු එවුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කරගන්නා මූලාශ්‍ර ලේඛනය බැරපතයි. මේක වැරදි. මම ඉස්සෙල්ලත් කිව්වනේ මේ ආපසු එවුම් නම් අපි කිව්වා ආපසු එවුම් නම් බැරපත. එහෙනම් මේක වැරදි. තුන්වෙනි එක. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා යන්ත්‍රයක් ණයට ගැනීම පොදු ජර්නලයේ සටහන් කෙරේ. ඒක හරි. යන්ත්‍රයක් ණයට ගත්තා නම් අපි ඒක පොදු ජර්නලයේ සටහන් කරන්නේ. මුදලට ගත්තා නම් මුදල් පොතේ සටහන් කරන්නේ. ගනුදෙනුවක් සටහන් කිරීමේට සුවිශේෂී මූලික පොතක් නැවති අවස්ථාවකදී එය සටහන් කරන ලබන්නේ මුදල් පොතේ. ඒක වැරදි නේද? ඒ කියන්නේ සුවිශේෂී මූලික සටහන් පොතක් නැත්නම් කොයි සටහන් කරන්නේ? පොදු ජර්නලයේ. එහෙනම් මුදල් පොතේ නෙවෙයි. ඒක වැරදි. එහෙනම් 26 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. හරි. අපි 27 වෙනි ප්‍රශ්නෙට යනවා. ව්‍යාපාරයක සුළු මුදල් සම්බන්ධ තොරතුරු කීපයක් පහත දැක්කේ. 2015 1 දිනට සුළු මුදල් බාරකරු අත ඇති මුදල රුපියල් 200යි. එදාම සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරා. ඒ කියන්නේ 200ක් තිබිලා දිනවා 800ක් ප්‍රතිපූර්ණය කරා නම් ඔන්න සුළු මුදල් අග්‍රමය වටිනාකම කීයද? රුපියල් 2000යි. 200ක් අතේ තිබ්බා ප්‍රතිපූර්ණය කරා 1800ක් සමස්ත ගාන රුපියල් 2000යි. ළඟට 2015 1.31 දින. ඒ කියන්නේ මේ මං ඉලුම් කාල පරිච්ඡේදයේ අවසානයේදී නේද? මේ මාසයේ අවසානයේ දිනට සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල රුපියල් 300යි. කියන්නේ සුළු මුදල් අග්‍රමය රුපියල් 2000යි ඉතුරු වෙලා තියෙන්නේ කීයද? 1000 රුපියල් 300යි. ඒ කියන්නේ වියදම් කරපු මුදල කීයද එහෙනම්? 1700යි. එහෙනම් අපි ඔය කාරණා දෙක ඔය සංඛ්‍යා ටික ඔළුවේ තියාගෙන මේ උත්තරේ බලමු. ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටිනාකම 2000යි. සහ ජනවාරි මාසයේ සුළු මුදල් වියදම පිළිවෙලින් දැක්වෙන පිළිතුර. සුළු මුදල් වියදම 1700යි. 2000යි 1700යි. සුළු මුදල් අග්‍රමය 2000යි. සුළු මුදල් වියදම 1700යි. ඒ ඉතිරි වෙලා තියෙන 2000ක් තිබිච්ච එකේ ඉතිරි වෙලා තියෙන 300යි නැහත් 1700ක් වියදම් වෙලානේ. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර. හරි. ඊළඟට බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දැක්වෙන ආයතනයක් වන්නේ. එතකොට නිතරම මතක තියාගන්න ව්‍යාපාරිකයාගේ ගිණුම බැංකුවේ තියෙනකොට ඒක තියෙන්නේ බැංකුවේ නිතරම බැර පැත්තේ. බැර ශේෂයක් විදියට. මොකද හේතුව මගේ account එකක් තියෙනවා ලංකා බැංකුවේ. එතකොට මගේ account එක මට රුපියල් 10000ක් මගේ ගිණුමේ තියෙනවා. ඒක මගේ පොත්වල තියෙන්නේ හර පැත්තේ. නමුත් බැංකුවේ ලෙජර් එක බැලුවහම බැංකුවේ තියෙන, ඒ කියන්නේ බැංකු ප්‍රකාශනය කියන එක තමයි ඒ බැංකුවේ තියෙන්නේ කියලා මම අදහස් කරන්නේ. එතකොට බැංකුවේ පැත්තෙන් බැලුවොත්, බැංකු ප්‍රකාශනයේ පැත්තෙන් බැලුවොත් එහෙම මගේ තියෙන රුපියල් 1000 ඔවුන්ගේ තියෙන්නේ බැර පැත්තේ. මොකද හේතුව? ඒක වගකීමක් බැංකුවේ. මොකද ගනුදෙනු කරු. ඒ කියන්නේ මම සල්ලි ඉල්ලුවොත් නිතරම බැංකුව ගෙවන්න බැඳී හිටිනවනේ. ඒ නිසා බැංකු ප්‍රකාශනයේ නිතරම තියෙන්නේ අපේ තියෙන පැත්තට වඩා ප්‍රතිවිරුද්ධ පැත්තක. ඒ කියන්නේ අපේ පොතේ හරනම් බැංකු ප්‍රකාශනයේ ඒක නිතරම බැර. අන්න ඒක ඔළුවේ තියාගෙන අපි මේක හදමු. බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දැක්වෙන්නේ. හර තීරුවේ කියලා කියන්නේ නිතරම අඩු වෙනවයි කියන එක. ණයගති ප්‍රේෂණ නෙවෙයි. ණයගති ප්‍රේෂණ කියලා කියන්නේ ණයගතිය කෙලින්ම බැංකුවට සල්ලි දාපුවා. එහෙනම් කෙලින්ම සල්ලි දානකොට බැංකුවේ තියෙන අපේ ගිණුම මොකද්ද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ නේ. අපිට ගෙවන්න ඕන මුදල තව වැඩි වෙනවනේ ණයගතිය සල්ලි දාලා ගිණුම වැඩි වුණාට පස්සේ බැලන්ස් එක. එහෙනම් ණයගති ප්‍රේෂණ කියන එක වැරදි. මුදල් තැන්පතු කියන එකත් වැරදි. මුදල් තැන්පත් කරනකොට අපි කරන්නේ මොකද්ද? අපේ ගිණුම හර කරගන්නවා. අපේ ගිණුම තැන්පත් කරනකොට අපේ මුදල් ගිණුම අපේ බැංකු තීරුව හර කරගන්නවා. හැබැයි බැංකුවේ පැත්තෙන් බැලුවම බැංකුව බැර කරගන්නවා. අපි කරන සටහන නොපිට සටහන තමයි ඒගොල්ලෝ නිතරම දාගන්නේ බැංකුව. චෙක්පත් තැන්පතු කරත් එහෙමයි කරන්නේ. අපි අපේ ගිණුමට හර කරගන්නවා. බැංකුව එහෙනම් බැර කරගන්නවා. එහෙනම් බැංකු ගාස්තු කියලා කියන්නේ බැංකුව අපේ ගිණුමෙන් අඩු කරනවා. එහෙනම් ඒගොල්ලෝ අපේ ගිණුම හර කරනවා. එහෙනම් හර බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දැක්වෙන්නේ බැංකු ගාස්තු කියන එක. හරිනේ. මම ඕනනම් ඔක පොඩ්ඩක් ඔයගොල්ලෝට ලියලත් පෙන්නන්නම් තවදුරටත් අවුරු වෙන්න ඕන නිසා මෙන්න මෙහෙම. හිතන්න ඔන්න ව්‍යාපාරයේ මුදල් ගිණුම. හිතන්න මේක ඒගේ ව්‍යාපාරය කියලා. අපේ account එකේ අපේ ව්‍යාපාරයේ රුපියල් 10000ක් තියෙනවා නම් මේ මුදල් ගිණුම කියලා අපි හිතන්නකො මෙතන බැංකු ගිණුම කියලා හිතන්නකො.
එතකොට අපිට ඒක ශේෂයේ වත්කමක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම බැංකුවේ පැත්තෙන් බැලුවොත් එහෙම බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් තියෙනවනේ. බැංකුවේ ලෙජරය කියලා අපි ලියමුකෝ ලෙජරය. එහෙනම් ඒ කියන ව්‍යාපාරිකයාගේ මේ ශේෂය තියෙන්නේ බැංකුවේ නම් බැර පැත්තේ. මොකද බැංකුවට මේක වගකීමක් නිසා. අපි නිතරම හරක් කරොත් මෙතන 500ක් බැංකුව ඒක කරන්නේ බැර. ඒ කියන්නේ අපි රුපියල් 500ක් තැන්පත් කරොත් එහෙම අපේ ගිණුමෙන් අපිට වත්කමක් විතර වැඩි වෙනවා. ඒ වගේම බැංකුව පැත්තෙන් බැලුවොත් ඒගොල්ලොන්ට බැංකු ප්‍රකාශනය නම් ඒගොල්ලෝ මෙතන තැන්පත් කළා කියලා දාලේ වෙලා අපේ ගිණුමට බැර කරනවා. ඒ කියන්නේ 10500ක් ඒගොල්ලෝ නිතරම අපට ගෙවිය යුතුයි ඕනම අවස්ථාවක. ඒ නිසා තමයි කියන්නේ අපේ ගිණුම හර වෙලා තියෙද්දි බැංකුව පැත්තෙන් බැලුවොත් බැංකු ප්‍රකාශනයක බැර පැත්ත තියෙන්නේ. ඒ කියන්නේ පැත්ත මාරු වෙලා තමයි නිතරම සටහන් වෙන්නේ. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති කියලා. දැන් අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. පහත තොරතුරු ඇසුරෙන් 29 හා 30 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනුවක් සහ එය ගිණුම්ගත කර ඇති ආකාරය දැක්වෙන දිත සටහන පහත දැක්වේ. ගනුදෙනුව රුපියල් 50000ක් වටිනා කාර්යාල උපකරණ අපිට මුදලට ගැනීම. දිත සටහන කාර්යාල වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර රුපියල් 50000යි. ඉහත ගනුදෙනුව ගිණුම්ගත කිරීමේදී සිදු වී ඇති ගිණුම් කරන දෝෂය කුමක්ද? හරි. ඒතර ගනුදෙනුව මෙන්න ගනුදෙනුවක් වෙලා තියෙනවා මොකක්ද? කාර්යාල උපකරණ අරගෙන තියෙනවා. එහෙනම් කාර්යාල උපකරණ කියලා ගිණුමක් තියෙන්න ඕන. ඊට පස්සේ මුදල් කියලා ගිණුමක් තියෙන්න ඕන. ඊට පස්සේ ගත්තාට පස්සේ මෙන්න අසන්ට වන්දිමුකෝ නේද? හරි. එහෙනම් මෙතන කාර්යාල වියදම් කියලා ගිණුමක් තියෙනවා. කාර්යාල වියදම් කියලා ගිණුමක් තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද? මේකේ බලන්න වෙච්ච සටහන තමයි කාර්යාල වියදම් ගිණුම හර කරනවා 50000ක් මුදල් ගිණුම බැර. කාර්යාල වියදම් ගිණුම හර කරලා තියෙනවා 50000ක් මුදල් ගිණුම බැර කරලා තියෙනවා 50000ක්. මෙන්න මේක තමයි වෙච්ච සටහන. එතකොට ඇත්තටම වෙන්න ඕන මොකක්ද? වෙන්න ඕන කාර්යාල උපකරණ මෙන්න මේ වෙන්න ඕන දේ තමයි කාර්යාල උපකරණ ගිණුම හර වෙන්න ඕන 50000ක් මුදල් ගිණුම බැර වෙන්න ඕන 50000ක්. ඕකනේ හරි එන්ට්‍රිය වෙන්න ඕන. මෙන්න මේක හරි. දැන් මේ එන්ට්‍රිය හරියට දාලා තියෙනවා. ඒකනේ මේ මෙතන මේක සටහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට සලකා බලන්න දෙයක් නෑ. ඒකනේ වැරදිව කරලා තියෙන්නේ. නමුත් මෙන්න මේ කාර්යාල උපකරණ ගිණුම හර කරනවා වෙනුවට හර කරලා තියෙන්නේ කාර්යාල වියදම්. එතකොට දරුවනේ මේ කාර්යාල උපකරණ කියලා කියන්නේ ප්‍රාග්ධන වියදමක්. කියන ස්ථාවරවත්කම මිලදී ගන්න කරන ලබන වියදමකට අපි කියනවා ප්‍රාග්ධන වියදමක් කියලා. කාර්යාල උපකරණ කාලයක් පවතින දේවල් ස්ථාවරවත්කම. ඒ වගේම කාර්යාල වියදම් කියන්නේ මොනවද? ඒක අයබාර වියදමක්. ඒ කියන්නේ එදිනෙදා කරනු ලබන වියදමක්. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රාග්ධන වියදමක් අයබාර වියදමක් විදියට ගිණුම්ගත වෙලා. ප්‍රාග්ධන වියදමක් අයබාර වියදමක් විදියට ගිණුම්ගත වෙලා. ඒතර පළවෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා ඉහත ගනුදෙනුව ගිණුම්ගත කිරීමේදී සිදුවී ඇති ගිණුම් කරන දෝෂය කුමක්ද? එතකොට ප්‍රාග්ධන වියදමක් අයබාර වියදමක් විදියට සටහන් වෙනවා කියලා කියන්නේ ඒකට අපි කියන්නේ මූලධර්ම දෝෂයක් කියලා. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕන මූලධර්ම දෝෂ කියන එක. අපි අනිත් උත්තර ටිකත් බලමු කොයි එකටත්. අතිරික්තතා දෝෂ. අතිරික්තතා දෝෂ කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. 5000ක් සටහන් කරන්න ඕන එකට 5000ක් සටහන් කරන්න ඕන එකට 50000ක් සටහන් කරනවා. හරිනේ. දෙවෙනි එක තියෙන්නේ ඌනතා දෝෂ. 50000ක් සටහන් කරන්න ඕන එකට මෙන්න 50000 කියන 50000ක් සටහන් කරන ඕන එකට 45000ක් සටහන් කරනවා. අඩුවෙන් සටහන් කරනවා. ඊළඟට හිලව් දෝෂ කියලා කියන්නේ මොකක්ද? මෙතන අන්තිම උත්තරේ තිබ්බේ මම දැක්කා හිලව් දෝෂ කියලා.
ඉලව් දෝෂ කියලා කියන්නේ කොහොම මොකක්ද? මෙන්න මෙතන 10000ක් ඉලව් කරන්න ඕන එකට එතන වැරදිලා වෙනත් මොකක් හරි ගිණුමක මේ 10000 අර කරලා. මෙතන කරලා නැහැ. ඒ වෙනුවට මෙතන කරලා. එතකොට මේකෙන් මේක ඉලව් වෙලා යනවා. ගිණුම් බැලන්ස් වෙනවා. නමුත් ඒක ගිණුම් කරන්නට අදාළව වැරදි. එහෙනම් ඒක අපි දැන් ඌනතා අතිරික්තතා දෝෂයක් නොවන බව දැනගත්තා. ඌනතා දෝෂයක් නොවන බව දැනගත්තා. ඉලව් දෝෂයක් නොවන බව දැනගත්තා. ඊළඟ ප්‍රශ්නේ කරනවා 30 වෙනි ප්‍රශ්නය. ඉහත වර්ධ නිවැරදි කිරීමේ ජර්නල් සටහන. දැන් අපි ආපු අර සටහනට යනවා. දැන් ඇත්තටම වෙන්න ඕන වෙලා තිබ්බේ මෙතන මෙන්න කාර්යාල උපකරණ 50000ක් හර වෙන්න ඕන. මුදල් වැර වෙන්න ඕන. මේ 50000. එතකොට මේ මුදල් වැර වෙච්ච එක හරි. එහෙනම් නිවැරදි වෙන්න මොකද්ද කරන්න ඕන? කාර්යාල උපකරණ කියන ගිණුමට 50000ක් හර වෙන්න ඕන. මෙන්න මේ වැරදියට හර වෙච්ච 50000 මේ ගිණුමෙන් ඉවත් වෙන්නට ඕන. හරිද? එහෙනම් නිවැරදි සටහන වෙන්න ඕන දරුවනේ. මෙන්න මේක නිවැරදි සටහන වෙන්න ඕන. කාර්යාල උපකරණ ගිණුම හර 50000යි කාර්යාල වියදම් ගිණුම 50000 බැර 50000. ඔන්න ඕක තමයි නිවැරදි එක වෙන්නට ඕන. නිවැරදි සටහන වෙන්නට ඕන. හරි. අපි යනවා. නම් අපි බලමු මේකේ උත්තර. මේක මුදල් ගිණුම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක වැරදි. දෙවෙනි එක බලමු කාර්යාල උපකරණ. මෙන්න දෙවෙනි එක හරි. තුන්වෙනි එක අවිනිශ්චිත ගිණුමක් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක කොහොමවත් වැරදි. අවිනිශ්චිත ගිණුම වැරදි. එහෙනම් වැරදි. එහෙනම් උන අපි යනවා 31 වෙනි ප්‍රශ්නයට. ව්‍යාපාරයක් විසින් 2013 1 දින මිලටගත් යන්ත්‍රයක පිරිවැය රුපියල් ලක්ෂයක් වූ අතර එහි ඵලදායී ජීව කාලය අවුරුදු 5කි. එම කාලයේ අවසානයේ සුන්බුන්නගේ 10000කි. 2014 12:31 දිනට යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය වන්නේ. එතකොට බලන්න මේක මිලදී අරගෙන තියෙන්නේ 2013 1 මිල කීයද? රුපියල් ලක්ෂයයි. මේකේ සුන්බුන් අගය කීයද? සුන්බුන් අගය රුපියල් 10000යි. ජීව කාලය ඵලදායී ජීව කාලය ඇවිල්ලා අවුරුදු 5යි. එහෙනම් ඔන්න අපි වාර්ෂික ෂේ ප්‍රමාණය ගණනය කරනවා. කොහොමද ගන්නෙ? පිරිවැය අඩු කරනවා සුන්බුන් අගය බෙදනවා ඵලදායී ජීව කාලය. දැන් මම මේ ඔක්කොම ලියන්නේ ඔයගොල්ලන්ට මතක් කරගන්න ඕන නිසා. පිරිවැය ගියේද රුපියල් ලක්ෂයයි. සුන්බුන් අගය 10000යි. ඒ කියන්නේ 90000යි. ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. ඒ කියන්නේ 90000 බෙදීම 5 සමානයි වාර්ෂික ෂේ ප්‍රමාණය රුපියල් 18000යි. එහෙනම් අපිට අපේ අහන්නේ ෂේ වෙන් කිරීමේ කිරීමේ ශේෂයනේ 2013 1 ඉඳලා 2013 12:31 දක්වා අවුරුද්දට ෂේ ප්‍රමාණය 18000යි. ඊළඟට 2014 1 ඉඳලා 2014 12:31 දක්වා ෂේ ප්‍රමාණය 18000යි. අහන්නේ මෙන්න මේ දවසටනේ. එහෙනම් මේ දෙකේ එකතුව තමයි සමුච්චිත ෂේ කියලා කියන්නේ. එකතු වුණ ෂේ ප්‍රමාණය සමස්ත ෂේ ප්‍රමාණය රුපියල් 36000යි. එහෙනම් බලන්න. මෙන්න තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. අපි යනවා ඊට පස්සේ 32 ප්‍රශ්නයට. 2014 1 දින සුමුදුගේ ව්‍යාපාරයේ 15%ක වාර්ෂික පොලියක් ගෙවන ස්ථාවර තැන්පතුවක රුපියල් ලක්ෂ 2ක් ආයෝජනය කර ඇත. 2014 1 එතකොට 2014 වර්ෂයේදී රුපියල් 20000ක ආයෝජන ආදායමක් මුදලින් ලැබී ඇත. හරි. මෙම ව්‍යාපාරය 2014 12:31 දින අවසන් වර්ෂය සඳහා පිළියෙල කර ලාභ ගිණුමේ දැක්වෙන ආයෝජන ආදායම් ප්‍රමාණය කොච්චරද? එතකොට ආයෝජනය කරලා තියෙන්නේ 2014 1 2014 1
ලක්ෂ 2ක් 100ට 15 පොලියට. එහෙනම් අවුරුද්දට අදාළ ආදායම් ප්‍රමාණය ඔන්නෝක තමයි 30000 තමයි කොහෙද සටහන් කරන්නට ඕන මෙයාගේ ලාභ ගිණුමේ. එහෙනම් නිවැරදි පිළිතුර මේ. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන 33 හා 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එක්සත් ක්‍රීඩා සමාජයේ 2014 වර්ෂයේ සමාජික සංඛ්‍යාව 120ක් 120 දෙනෙකු වන අතර එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව 50ක්. 2014 වර්ෂය තුලදී සමාජිකයන් 100 දෙනෙකු වාර්ෂික සමාජික ගාස්තුව ගෙවා ඇත. 120ක් ඉන්නවා 100ක් ගෙවලා තිනවා මාසෙකට 50යි. හරි. 2014 12:31 දිනට හිඟ සමාජික මුදල කොපමණද? එතකොට කොහොමද අපි ඒක හදන්නේ? සමාජිකයෙක්ගේ කෙනෙක්ගේ ගාස්තුව රුපියල් 50යි මාසෙකට. 20 දෙනෙක් ගෙවලා නැහැ. එහෙනම් මාසෙකට රුපියල් 1000 බැගින් ගෙවලා නැහැ. එතකොට මාස 12ක් තියෙනවා අවුරුද්දට. එහෙනම් ඔක්කොම හිඟ මුදල රුපියල් 12000යි. නේද? සමාජිකයෝ ඉන්නවා. සමාජිකයෝ 20ක් ගෙවලා නැහැ. එක්කෙනාගෙන් 50යි. ඒ කියන්නේ මාසෙකට රුපියල් 1000යි මේ සමාජිකයෝ 20 දෙනාගේ. ඊළඟට ඒ වගේ මාස 12ක්. එහෙනම් හිඟ මුදල කොච්චරක්ද? 12000යි. එහෙනම් 33ට අංක 3 පිළිතුර තමයි නිවැරදි. ඊළඟට මෙම ක්‍රීඩා සමාජයේ 2014 වර්ෂයේ සමාජික මුදල් ආදායම කොපමණද? ඒ කියන්නේ ආදායම කියලා කියන්නේ ලැබිච්ච ප්‍රමාණයනේ. එහෙනම් අපිට 100 දෙනෙක්ගෙන් සල්ලි හම්බ වෙලා තියෙනවා. මාසෙකට 50 ගානේ. ඒ කියන්නේ 5000ක් මාසෙකට මේ සමාජිකයෝ ඔක්කොගෙම. ඒ වගේ මාස 12ක් තියෙනවා අවුරුද්දකට. ඒ කියන්නේ 5 12 60යි 60000යි. මෙන්න ලැබුණු සමාජික මුදල. හරි. එහෙනම් ඒ ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕන රුපියල් 60000යි. හරි. දැන් පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 35 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙන්නේ අපිට. හරි. මම ටිකක් ලොකු කරලා පෙන්නන්නම් ප්‍රශ්නේ ඔයගොල්ලන්ට. එන්න 2014 1 දින ආරම්භ කරන ලද කල්හාරාගේ වෙළඳ ව්‍යාපාරයේ 2014 12:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත පරිදි වේ. පහත දැක්වේ. හර බැර කියලා දීලා තියෙනවා. විකුණුම් 1,80,000යි, ගැනුම් ලක්ෂයයි, ආපසු එවුම් 5,000යි, ආපසු එවුම් 9,000යි, ඉඩම් 4,50,000යි, ගොඩනැගිලි කුලී 24,000යි, ප්‍රචාරණය 15,000යි, විදුලි ගාස්තු 18,000යි, 10% බැංකු ණය 50,000යි, ඊළඟට බැංකු පොලිය 2,000යි, ණය ගැතියෝ 20,000යි, ණය හිමියෝ 15,000යි, ඊළඟට අතැති මුදල් 30,000යි, බැංකු වෛරාව 10,000යි, ඊළඟට ප්‍රාග්ධනය ලක්ෂ 4යි. ඔක්කොගෙම එකතු 6,64,000යි. අතිරේක තොරතුරු දීලා තිනවා 2014 12:31 දිනට තොගය 30,000යි. ඊළඟට 2014 12:31 දිනට උපචිත විදුලි ගාස්තුව 2,000යි කියලා දීලා තියෙනවා. හරි. හොඳ විස්තර ගොඩක් දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා මෙම ව්‍යාපාරයේ 2014 12:31 දින අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වනුයේ විකුණුම් පිරිවැය අපිට හදන්න තියෙනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා දලලාභය අහනවා. ඊට පස්සේ අහනවා 37 වෙනි ප්‍රශ්නේදී විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් මොනවද කියලා අහනවා. ඊට පස්සේ 2014 12:31 දිනට අයිතිකරුගේ හිමිකම අහනවා. හිමිකම අහනවා කියලා කියන්නේ එයාගේ හිමිකම කියලා කියන්නේ ප්‍රාග්ධනය, අතිරේක ප්‍රාග්ධනය සහ ශුද්ධ ලාභය එකතුවනේ. එතකොට එන ශුද්ධ ලාභය හොයන්නත් ඕන. 2014 12:31 දිනට මේ ව්‍යාපාරේ ජංගම වක්කීම් වල වටිනාකම. ඒ කියන්නේ මූලික තත්ත්ව ප්‍රකාශයත් හදන්න වෙනවා. එහෙනම් මේ ව්‍යාපාරේ 2014 12:31 දිනට ශේෂ පත්‍රය දැක්වෙන මුළුවත්කම් වල වටිනාකම අහනවා. එහෙනම් අපිට මොකක්ද කරන්න තියෙන්නේ? අපිට කරුණු දෙකක් හදන්න තියෙනවා. ඒ කියන්නේ මොනවද හදන්න තියෙන්නේ? ඉන්කම් ස්ටේට්මන්ට් එක එහෙම නැත්නම් ආදායම් වියදම් ප්‍රකාශයයි මූලික තත්ත්ව ප්‍රකාශයයි කියන දෙකම අපිට පිළිල කරන්නට වෙනවා. හරි. මම එහෙනම් මේක රූල් කරගත්තා. මෙන්න අපි දැන් මෙතන ලාභ හෝ අලාභ ප්‍රකාශය හදන්න තිනවා. අපි ඒක වෙන පාටකින් හදමු නේද?
පාටින් මගේ හදමු. හරි. ලාභ හෝ අලාභ ප්‍රකාශය අපිට හදන්න තියෙනවා. ඊට පස්සේ මම මේක චුට්ටක් මෙහාට කරගන්නම්. පස්සේ චුට්ටක් පිට කරගන්නම්. හරි. මෙතන අපිට තියෙනවා එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න. හරිද? මේ තොරතුරු ටික භාවිතා කරලා තමයි මට හදන්නට වෙන්නේ. හරි. දැන් බලන්න මේකේ ඉස්සෙල්ලම අපිට දීලා තියෙනවා විකුණුම්. කීයද? අපි විකුණුම් දාගන්නවා මෙන්න 1,80,000යි. බලන්න විකුණුම් වලින් අඩු කරන්න දෙයක් තියෙනව නේද කියලා. ආපසු එවුම් කියලා මුදලක් තියෙනවා. රුපියල් 5,000ක් දාලා තිනවා විකුණුම් වලින් ආපසු එවුම් විදියට. එහෙනම් සුද්ධ විකුණුම් ප්‍රමාණය 1,75,000යි. එහෙනම් මේකෙන් අපි අඩු කරන්න ඕන මොකක්ද? විකුණුම් පිරිවැය. හරිද? අපිට එකයි එක තොගයක් දීලා නැහැ අභ්‍යාසයේ. අපිට දීලා තින්නේ ගැනුම්. එහෙනම් ගැනුම් එකතු කරන්න ඕන. ගැනුම් ප්‍රමාණය අපිට දීලා තියෙනවා රුපියල් ලක්ෂයක්. අපි ගැනුම් වලින් අඩු කරන්න ඕන ආපසු යැවුම් කියන ප්‍රමාණය. ආපසු යැවුමුත් මම දෙක දීලා තියෙනවා රුපියල් 9,000ක්. 91,000යි. ඊළඟට අපිට තොරතුරු වලදී දීලා තියෙනවා අවසන් තොගය 12.31 තොගය රුපියල් 30,000. එහෙනම් මෙන්න මේ 30,000 අඩු කරන්න ඕනේ. එතකොට මෙතන 61,000ක් තමයි එන්නේ. අපි ඒකට උත්තරයට කියනවා විකුණුම් පිරිවැය කියලා. 61,000. එතකොට මතක තියාගන්න මෙන්න මේ 30,000 අපි මෙතන ගත්ත නිසා මෙන්න මේ 30,000 මෙතන දාපු නිසා අපි මේ පැත්තේ ඒක අදාළ තැනට දාගත්තා නම් හරි තොරතුරු වල එන දේවල් අපි තැන් දෙකක සටහන් කරගන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලාම අපි ජංගම නොවන වත්කම් කියලා මෙතන ඒ කියන්නේ ස්ථාර වත්කම් කියන එක වත්කම් කියලා උඩ මාතෘකාව දාගන්නවා. ඊට පස්සේ අපිට ජංගම වත්කම් කියලා මෙතන දාන්න වෙනවා. ඊළඟට අපේ හිමිකම් පැත්ත අපිට ලියන්න තියෙන්නේ ප්‍රාග්ධනය කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ ලාභයක් හෝ අලාභයක් තියෙන්න පුළුවන්. අපි ඒක දාන්න ඉඩ තියාගන්නවා. ඊළඟට මෙතන දිගුකාලීන වගකීම් නේද? දිගුකාලීන වගකීම් ඔන්නෝම දාගන්නවා. ඊට පස්සේ ජංගම වගකීම් අපි දැන් සම්පූර්ණ ආකෘතියම හදාගෙන ඉවරයි. ඊට පස්සේ මෙන්න විකුණුම් පිරිවැය කියලා අහනවා. හරි අපි පළවෙනි ප්‍රශ්නේ බලමුකෝ. මෙම ව්‍යාපාරයේ පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මෙම ව්‍යාපාරයේ 2014 12.31 දින අවසන් වර්ෂයේ විකුණුම් පිරිවැය වනුයේ. අපි විකුණුම් පිරිවැය ඔන්න හදලා තියෙනවා. කීයද? රුපියල් 61,000යි. එහෙනම් පළවෙනි එකට උත්තරේ 61,000. ඊට පස්සේ අපිට ඕන දල ලාභය තමයි හොයන්න තියෙන්නේ. දැන් අපි විකුණුම් පිරිවැය මේ 61,000 මෙතෙන්ට නැවත දාගන්න පුළුවන්. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට එන්නේ දල ලාභය. 7න් 1 5න් 1ක් 4යි. ඊට පස්සේ 17න් 11ක් 7න් 6ක් 1යි 1,14,000. ඔන්න එහෙනම් අපිට දල ලාභය ආවා. මම ඊතලයක් ගහලා පෙන්නන්නම් දල ලාභය. ඔබට පහසුවෙන් බලාගන්න 1,14,000. එහෙනම් දල ලාභය අපෙන් අහනවා 1,14,000යි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ බලමු අපි. මෙම ව්‍යාපාරයේ 2014 12.31 දින අවසන් වර්ෂයේ සඳහා පිළියෙල කළ ලාභ ගිණුමේ දැකිය හැකි විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වනුයේ. හරි. මෙන්න මේකේ තියෙන විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් මොනවද කියලා අහනවා. එතකොට විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් අපි මේකේ තෝරලා දාගන්නයි ඕන. තෝරලා කියන්නයි තියෙන්නේ. දැන් අපි ඒ ටික දාන්න කලින් අපි මේක ගාන ඉතුරු ටිකක් හදලා ඉදමුකෝ. හරිද? අපිට දැන් සුද්ධ ලාභය කොහොමද හොයන්න ඕනේ? එහෙනම් අපි මෙතන දල ලාභයෙන් පස්සේ ආයතන හා
පරිපාලන වියදම් කියලා මේක දාගන්නවා. ඔන්න අර ප්‍රශ්නෙන් අහන එකම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් බෙදා කියලා මම දැම්මේ කෙටියෙන්. ඊළඟට මූල්‍ය සහ වෙනත් වියදම්. හරිනේ. ඔය ටික අපි දාගන්න ඕන. අපි දැන් පහළට ගන්න හදාගෙන යමු. අපි ආපසු යමු සටහන් කරා. ඊළඟට ඉඩම් කියලා තියෙනවා 4,50,000. එහෙනම් අපි ඉඩම් කියන 4,50,000 දාන්න ඕන කොතනද? මෙන්න ජංගම නොවනවත්කම් යටතේ ඉඩම් මේවා ෂෙයා කිරීමකට ලක් කරන්නේ නැහැ. 4,50,000යි. හරි. ඒක දාගත්තා. 4,50,000. ඊට පස්සේ ගොඩනැගිලි කුලිය කොහෙද දාන්න ඕන? ආයතන හා පරිපාලන වියදම් යටතේ. ගොඩනැගිලි කුලී කොච්චරක්ද තියෙන්නේ අපිට? 24,000යි. අපි පළවෙනි තීරුවට පොඩියට දාගන්න. ඊළඟට ප්‍රචාරණය තියෙනවා 15,000ක්. ඒක කොහෙද දාන්නේ? ප්‍රචාරණය 15,000ක් තියෙනවා. විකුණුම් බෙදා හැරීම වියදම් යටතේ අපි ඒක සටහන් කරගන්න. ඊට පස්සේ 110 බැංකු ණය. මෙන්න 110 බැංකු ණය තියෙනවා නම් ඒතර බැංකු ණය මුදල තියෙනවා අපිට 50,000ක්. 50,000ක් නම් මම මෙතනම කටුවඩ පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. මෙන්න මෙතනින් බැංකු ණය මුදල 50,000 නම් 110ක් නම් පොලිය අවුරුද්දකට 5,000ක් ගෙවන්නට ඕන බැංකු ණය පොලිය කියලා. හරිද? බැංකු ණය පොලිය. එහෙනම් ඒක රුපියල් 5,000යි. දැන් ශේෂ පිරික්සුමේ බලන්න බැංකු ණය පොලිය ගෙවලා තියෙන්නේ රුපියල් 2,000යි. ඒ කියන්නේ තව 3,000ක් ගෙවන්න ඇති නේද? එහෙනම් වෙන ජංගම වක්කීම් යටතේ මුලින්ම අපි දාන්නේ නැහැ. මුලින්ම දාන්නේ සාමාන්‍යයෙන් ණය හිමියෝ. ඊළඟට උපචිත බැංකු ණය පොලි කීයද? ඔක්කොම 5,000යි ගෙවලා තින් 2,000යි වෙන්න 3,000ක් මෙතන අපි දාගන්නවා. හරි. ඊළඟට අපි එනවා විදුලි ගාස්තු කියන එකට ගනුදෙනුවට. විදුලි ගාස්තු 18,000යි. විදුලි ගාස්තු 18,000යි තොරතුරු වල කියනවා උපජිත විදුලි ගාස්තු 2,000යි කියලා. එහෙනම් මෙන්න විදුලි ගාස්තු ගෙවලා තියෙන්නේ 18,000යි. උපචිත 2,000යි නම් මේ අවුරුද්දට අදාළ විදුලි ගාස්තු ඔක්කොම 20,000 වෙනවා. එහෙනම් විදුලි ගාස්තු කියලා අපි මෙතන 20,000ක් දාගන්න ඕන. ඒ වගේම උපචිත විදුලි ගාස්තු කියලා මෙතන ගෙවන්න තියෙනවා නේද? විදුලි ගාස්තු කියලා ඊයද රුපියල් 2,000ක් දාගන්න ඕන. මේ ගැළපිලි නිතරම හරියට නිවැරදිව කරගන්න ඕන. හරි. ඊළඟට ණය ගැතියෝ 20,000යි. ණය ගැතියෝ ගැළපීමක් මොකක්වත් නෑ අපිට නිකන් දාන්න තියෙන්නේ. අපි මෙතන අවසන් තොග දාන්න ඕන. අපිට ඒක දාගන්න පුළුවන් වෙලඳ කිනුවෙන් බලලා කීයද 30,000යි. අතරම මේකත් අර කලින්ම අපි හදන වෙලාවෙම දාගත්තා නම් අමතක වෙන්නේ නැහැ. මට ඒක දාගන්න අමතක වුණා. ඊළඟට ණය ගැතියෝ කීයද? ණය ගැතියෝ ඉන්නවා රුපියල් 20,000යි. ඊළඟට ණය හිමියෝ 15,000යි. මෙන්න මම ඉඳ තියාගත්තා ඒකට කලින් 15,000යි. ඊට පස්සේ බලන්න අතැති මුදල් 30,000යි. නේද? අතැති මුදල් ජංගම වත්කම් යටතේ. අතැති මුදල් 30,000ක් තිබිලා තියෙනවා. ඊළඟට බැංකු වෛරාව 10,000යි. මේක තියෙන්නේ වගකීමක් විදිහට. කියන්නේ බැංකු වෛරාවක් ගෙවන්න තියෙනවා මේක. එහෙනම් මෙතනින් අපි දානවා බැංකු අයිරාව කියලා. කොච්චරක්ද? 10,000යි. හරි. තව එක තොරතුරක් තියෙනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය අපි මෙතන දාන්න ඉඳ තියාගත්ත කොච්චරක්ද? ලක්ෂ 4යි.
හරි. මම දැන් තොරතුරු ටික ඔක්කොම දාගත්තා. අපි උපජිත විදුලි ගාස්තු ඊට පස්සේ තොගය කියන තොරතුරත් ඔක්කොම කරා. හරි. දැන් අපි එහෙනම් අපිට ඊළඟ ප්‍රශ්නෙට යන්න පුළුවන් මේ මම දැන් අපි තොරතුරු ටික දාගත්තු නිසා බලන්න. මෙම ව්‍යාපාරයේ 2014 12 දින අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ලාභ කිරීමේ දැකිය හැකි විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වනුයේ. විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් මොකක්ද තියෙන්නේ? විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්. මෙන්න ප්‍රචාරණයනේ. මෙන්න මේක තමයි විකිණීමේ හා බෙදා හැරීමේ වියදම. එහෙනම් ඒක අපිට මෙතනින් මාක් කරන්න පුළුවන් ප්‍රචාරණ ගාස්තු කියලා. ඊළඟට 2014 12 දිනට අයිතිකරුගේ හිමිකම හදන්න නම් දරුවනේ අපි මේකේ දර ලාභය සුද්ධ ලාභය ඔක්කොම හදාගෙන තියෙනවනේ. දැන් දර ලාභය අපි හදලා ඉවරයි. එහෙනම් අපි ඕන දැන් සුද්ධ ලාභය හදන්න යනවා. මේ දෙක එකතු කරලා අපි දානවා මෙතන 44000යි කියලා. මෙතන 15000 එහෙම මම දාගන්නවා. ළඟට බැංකු නැපුලියත් අපි 5000 මෙතන එහෙමම දාගන්නවා. ඊට පස්සේ 15000 20000යි 64000යි නේද? 64000යි ඔක්කොම වියදම් ටික එන්නේ අපි ඔන්න අර විකුණුම් වලින් 64000 අඩු කරාම බිංදු 3ට යනවා. 4න් 4ක් බිංදුවයි 11න් 4 11න් 6ක් 5යි. එහෙනම් සුද්ධ ලාභය අපිට කොච්චරද ආවේ? 50000යි. සුද්ධ ලාභය ඔන්න අපිට 50000යි ආවේ. එහෙනම් සුද්ධ ලාභය මෙතෙන්ට එකතු කරන්න බෑනේ. මම මේ ලාභය විතර ලිවි සුද්ධ ලාභය කියලා ඉවන ඉතින් වඩා හොඳයි. 50000යි. අපිට මේක මෙතනින් දාලා එකතු කරලා පෙන්නන්න පුළුවන් 4,50,000යි කියලා. ඊට පස්සේ අපි ඊටු ටිකත් මේකේ එකතු කිරීම ටික කරගන්න ඕන. මෙන්න 50,000යි 80,000යි මෙතෙන්ට 80,000යි. එතකොට මේ 80,000 අපි මෙතෙන්ට දාගන්නවා. එහෙනම් 4,50,000ට 80,000 එකතු කරනවා. ඔන්න 0.13යි 5,30,000යි. ඔන්න වත්කම් පැත්තේ සම්පූර්ණ එකතුව අපිට ආවේ කීයද? 5,30,000යි. අපි දැන් දිගු කාලින වගකීම් අපිට එකක් දාන්න අමතකුණා මං හිතන්නේ බැංකු ණය නේද? බැංකු ණය රුපියල් 50,000ක් තියෙනවනේ. අපි මේ 50,000ත් මෙන්න මෙතෙන්ට එහෙම දාගන්නවා. හරි. ඊට පස්සේ මේ ටික එකතු කරලා අපි දාගන්නවා. බිංදු 3 හැමම දැම්මා. 8,000යි 10,000යි ඉතුරු එකයි 30,000. එහෙනම් 50,000යි 30,000යි එකතු කරාම මෙතෙන්ට එනවා 80,000යි. හරි. 80,000යි 4,50,000 එකතු කරාම ඔන්න අපිට 5,30,000යි කියලා මෙන්න මුළු වගකීම. දැන් හරි. දැන් අපි ඔක්කොම හදාගෙන තියෙන්නේ. දැන් අපි යමු ප්‍රශ්න පත්‍රයට. 38 මෙම ව්‍යාපාරයේ 2014 12 දිනට අයිතිකරුගේ හිමිකම වුණේ. මොකක්ද අයිතිකරුගේ හිමිකම? මෙන්න. අපිට අයිතිකරුගේ හිමිකම කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනයයි සුද්ධ ලාභය එකතු 4,50,000යි. බලන්න 4,50,000 ගේ උත්තරයක් තියෙනවද කියලා. හරි. 4,50,000. නිවැරදි පිළිතුර. ඊළඟ එක 39 2014 12 දිනට මේ ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම. ජංගම වගකීම් වල වටිනාකම කොච්චරද? රුපියල් 30,000යි. එහෙනම් ඔන්න අපිට 30,000යි කියන උත්තරය ආවා. මම ව්‍යාපාරයේ 2014 12 දිනට ශේෂ පත්‍රයේ දැක්වෙන මුළු අත්කම් වල වටිනාකම වනුයේ. මුළු අත්කම් වල වටිනාකම කීයද? මෙන්න 5,30,000යි. මුළු වගකීම් වල වටිනාකම 5,30,000යි. 5,30,000. එහෙනම් උත්තරේ 5,30,000යි. එහෙනම් හතරවෙනි පිළිතුර තමයි නිවැරදි. හරි දුවේ පුතේ. ඉතින් ඔන්න අපි 2015 ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරා. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා මේ සාකච්ඡා කරපු විදිය. මම අද පොඩ්ඩක් වෙනස් තාක්ෂණික ක්‍රමවේදයෙන් තමයි මේකට අනුගමනය කරේ. මම හිතනවා ඒ ගැන ඔබට කමෙන්ට් එකක් දෙන්න පුළුවන් නම් මේක හොඳයිද කියන එක මම සතුටුයි. ඉතින් දුවේ පුතේ මේ ඔබ ඉගෙන ගන්නවා වගේම මම ලබන සතියේට දිගටම
ඔබට ප්‍රශ්න පත්‍ර ටිකක් කරලා දානවා. ඔයගොල්ලෝ මේ ටික ඔක්කොම බලලා ඉවරලා විභාගේ හොඳට පාස් කරගන්න. ඔයගොල්ලෝ විභාගේ පාස් කරනවා දකින්න එක තමයි මගේ සතුට. ඒ වගේම යාළුවන්ටත් කියන්න. ඔබ subscribe කරලා නැත්නම් මගේ channel එක දැන් subscribe කරන්න. ඊට පස්සේ එහෙම subscribe කරාට පස්සේ අලුත් වීඩියෝ එකක් දැම්මම මේක ඔයගොල්ලන්ට ටක් ගාලා එනවා. bell icon එක click කරලා තියන්න. ඊට පස්සේ යාළුවන්ටත් කියන්න මේක subscribe කරන්න කියලා. ඉතින් අපේ වාණිජ පන්තිට හැමෝම එකතු වෙලා හොඳට විභාගේ පාස් වෙලා විභාගයට ඒකක් ගන්න විදිහට වැඩ කටයුතු කරමු කියන ආරාධනාවත් එක්ක මම සමුගන්නවත් දවසට ඔබ සියලු දෙනාටම දිරුවන් සරණයි. බොහොම ස්තුතියි.